ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. ධර්මයෙන් තමයි අපේ ජීවිතයේ යහපත පෙන්වා දෙන්නේ. එදා සත්පුරුෂ උතුමන් බිහි කළේත් භාග්‍යවතුන් වහන්සේ නමක් දේශනා කරපු ධර්මය තුළින්මයි. අද වර්තමානයේදීත් අපේ ජීවිතය තුළ සත්පුරුෂ ගුණයන් පුරුදු පුහුණු කරගන්නට නම් අපි එකතු කරගන්නට ඕනේ ජීවිතයට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ සඳහන් කාරණාවන්මයි. එදිනේ උතුම් දහම රූපවාහිනී මාධ්‍යයේ කල්යාණ මිත්‍රයා, ඒ වගේම ගුවන්විදුලි මාධ්‍යයේ කල්යාණ මිත්‍රයා, ශ්‍රෝතා රූපවාහිනිය ලක්විරු ගුවන්විදුලිය ඔස්සේ නිරන්තරයෙන්ම ඔබට sannivedanaya වෙනවා. ඔබට නරඹන්න ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙනවා. අද දවසේදීත් අපි එකතු වෙන්නේ සතියන්ත සීල භාවනා වැඩසටහනත් එක්ක. අද පෙබරවාරි මාසේ 14 වෙනිදා බොහොම සුවිශේෂී දවසක්. අද ලෝකයේම කතා කරන කාරණාව හැරුණකොට අපි කතා කරනවා අද දවසේ වෙනත් වටිනාකමක් පිළිබඳව. ඒ තමයි තරුණ ජීවිත අකාලේ විනාශ වන්නට නොදී තරුණ ජීවිතවලට සැබෑම රැකවරණේ පිහිට ලබා දෙන්න අධ්‍යතන තාරුණ්‍යයට මිහිරි අරුතක් රැගෙන යොවුන් දහම් සක්මන පැවැත්වෙන්නේත් අද දවසේදී. අද සවස් 1 ඉඳලා ඒ කටයුතු ඔබට සජීවීව ගෙන එන්න සූදානම්ව තිබීදී තමයි අපි මෙලෙසින් සතියන්ත සීල භාවනා වැඩසටහන හිමිදිරියේම ආරම්භ කරන්නේ. ඉතින් අප කරේ අනුකම්පාවෙන් මහමෙවුනා භාවනා අසපුවාසී අපි පින්වන්ත ස්වාමින්වයන් වහන්සේ නමක් වැඩම කළා. ස්වාමීන් වහන්සේ පළමු කොට අපි බොහොම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. අද දවසේදී මේ වැඩසටහන ඔබ වෙත ගෙනෙන්න ශ්‍රෝතා රූපවාහිනිය වගේම ලක්විරු ගුවන්විදුලි විකාශනය වෙනුවෙන් දායකත්වයන් ලබා දෙනවා. රෝහල ඉදිරිපිට අඹන්පොළ යන ලිපිනේ පදිංචි පින්වත් WMS ජයමණිකේ මහත්මිය ඇතුළු පවුලේ පින්වන්ත හැම දෙනාම එකතු වෙලා ඔවුන්ගේ දායකත්වයෙන් තමයි අද දවසේදී වැඩසටහන විකාශනය වෙන්නේ. ඉතින් ඒ පින්වන්ත පිරිස දායකත්වයෙන් ලබා දෙනවා වගේම ඔබටත් පුළුවන් ඉදිරි දවසක දායකත්වය ලබා ගන්න. ඒ ගැන විස්තර දැනගන්න කතා කරන්න මේ දුරකථන අංකයට 071 232 88යි 87ට 071 232යි 88යි 84 කතා කරලා පින්වන්ත ඔබටත් පුළුවන් දානයන් අතරේ අග්‍රතම දානමේ පින ඔබේ ජීවිතයටත් රැස් කරගන්න. ඉතින් ලක්ෂ ගාණක් පිරිසකට බණපදයක් අහන්න අවස්ථාවක් ලබා දෙනවා කියන්නේ මොනතරම්නම් ලාභයක්ද. ඉතින් අපි වැඩසටහන ආරම්භ කරන්න සූදානම්. පින්වන්ත ඔබට අපි ආරාධනා කරනවා. ඉතින් පින්වත් ස්වාමින් වහන්සේට අපි හැමදෙනාම එකතු වෙලා සමාරාධනා කරමු. මෙතෙන් පටන් උතුම් දහම කියා දෙන්නට අපව සීලේ පිහිටුවමින් අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. සිල් සමාදන් වෙන්න කියන්න.
සතුම් මැරීමෙන් වැළකීම නම් වූ සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. මත්පැන් හා මත්පැන් හා මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිත වූ උතුම් තිසරණ සහිත වූ මා සමාදන් වූ මේ සීලය මා සමාදන් වූ මේ සීලය මෙලොව යහපත පිණිසද මෙලොව යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද පරලොව සුගතිය පිණිසද අමා මහ නිවන අමා මහ නිවන අවබෝධ වීම පිණිසද අවබෝධ වීම පිණිසද උපකාර වේවා. උපකාර වේවා. සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපි හැම දිනාටම මේ ධර්ම මාර්ගයේ විවර කරලා දුන්න අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපි හැම දිනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. සද්ධාවන්ත පින්වත්නි, මේ ලෝකේට ඊ타මත්ම කලාතුරකින් පහළ වෙන බුදුරජාණන් වහන්සේ මේ ලෝකේට පහළ වෙලා අපේ ජීවිතයේ තුල තියෙන සත්‍ය පෙන්වලා දුන්නා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේට පහළ වුණත් නැතත් මේ ලෝකේ සත්‍ය කියන එක වෙනස් වෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා අපේ ජීවිතයේ තුල තියෙන සත්‍ය ගුරුපදේශ නැතිවම අවබෝධ කරගෙන ඒ සත්‍ය දෙවියන්ට මිනිසුන්ට කියලා දෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතේ අපි නුවණින් විමසිය යුත්තේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ උතුම් දේශනාවක් තමයි අද අපි උදේ කාලේ ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. මේ දේශනාවේ නම අසුතවන්ත සූත්‍රය. මේ අසුතවත් පුතජන කෙනා ගැන බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාව. මේ දේශනාව දේශනා කරන සමයේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ
සැවැත් නුවර ජේතවනාරාමේ. එදා බුදුරජාණන් වහන්සේ පින්වත් මහණෙනි කියලා භික්ෂුන් වහන්සේලා ඇමතුවා. බුදුරජාණන් වහන්සේට ඒ භික්ෂුන් වහන්සේලා පින්වතුන් වහන්සේ කියලා භාග්‍යතුන් වහන්සේට ඒ භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා. ඒ වෙලාවේ තමයි භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ වදාලා අස්සුතවා භික්කවේ පුතුජ්ජනෝ ඉමස්මින් චාතුම්හා භූතිකස්මින් කායස්මින් නිබ්බින්දයේපි විරජ්ජයේපි විමුච්චයේපි. පින්වත් මහණනි, මේ අස්සුතවත් පුතජන කෙනා මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු මේ කය කෙරෙහි කලකිරෙනවා කියනවා. එපා වෙනවා කියනවා. නිදහස් වෙන්න හිතනවා කියනවා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා තංකිස හේතු. ඒකට හේතුව මොකද්ද? දිස්සපි භික්කවේ ඉමස්මින් චාතුම්මහා භූතිකස්ස කායස්ස අවචයෝපි අපචයෝපි ආදානම්පි නික්කපණම්පි. බුදුරජාණන් වහන්සේ වදාලා මේ කයේ හට ගැනීමක් නැතිවීමක් මේ කයේ පිරිහාමක් දකින්න තියෙනවා කියනවා. ඒ නිසා අසුතවත් පුතජන කෙනාට මේ කය කෙරෙහි කලකිරෙනවා කියනවා. එපා වෙනවා කියනවා. නිදහස් වෙන්න හිතෙනවා කියනවා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා යංචකෝ ඒතම් භික්කවේ චිත්තං ඉතිපි මනෝ ඉතිපි විඥානං ඉතිපි තස්සුතවා පුතුජ්ජනෝ නාලං නිබ්බින්දෙතුං නාලං විරජ්ජිතුං නාලං විමුච්චිතුං. නමුත් මේ හිත කියලා මනස කියලා විඥානය කියලා යම් දෙයක් තියෙනවද? ආන්නේදී කෙරෙහි අසුතවත් පුතජන කෙනාට එපා වෙන්නේ නැහැ කියනවා. කලකිරෙන්නේ නැහැ කියනවා. නිදහස් වෙන්න හිතෙන්නේ නැහැ කියනවා. තංකිස හේතු. ඒකට හේතුව මොකද්ද? දීගරත්තං හේතම් භික්කවේ අසුතවෝ පුතුජනස්ස අජ්ජෝසිතං මමායිතං පරාමට්ටං ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ යත්තාති. මේ හිත කියලා මනස කියලා විඥානය කියලා යම් දෙයක් ඇද්ද? ආන්නේදී අසුතවත් පුතජන කෙනා දීර්ඝ කාලයක් තිස්සේ මේක මම, මේක මගේ, මේක මගේ ආත්මය කියලා මුල් බැසගෙන ඉන්න කියනවා. ඒ නිසා අසුතවත් පුතජන කෙනාට භාග්‍යතුන් වහන්සේ වදාලා හිත කියලා මනස කියලා විඥානීය කියලා යම් දෙයක් ඇද්ද? ආන්නේදී ඉපා වෙන්නේ නැහැ කියනවා. කලකිරෙන්නේ නැහැ කියනවා. මේකෙන් නිදහස් වෙන්න හිතෙන්නේ නැහැ කියනවා අසුතවත් පුතජන කෙනාට. හැබැයි අසුතවත් පුතජන කෙනා මේ කය කෙරෙහි කලකිරෙනවා කියනවා. එපා වෙනවා කියනවා. නිදහස් වෙන්න හිතෙනවා කියනවා. ඒකට හේතුව තමයි මේ අසුතවත් පුතජන කෙනාට හිත ගැන අවබෝධයක් නැහැ. නමුත් මේ කය ජරාවට පත් වෙනවා පේනවා. මේ කය ලෙඩ වෙනවා පේනවා. ඒ නිසා මේ ජරාවට පත් වෙනවා දකින්නකොට, මේ කය ලෙඩ වෙනවා දකින්නකොට, කායික දුක් ඇති වෙනකොට සාමාන්‍ය පුතජන කෙනාට මේ කය ගැන කලකිරීම ඇති වෙනවා. එපා වෙනවා. අනේ මෙහෙම කයක් මට නොලැබී යනවා නම් හොඳයිනේ කියලා එයාට කල්පනා වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ කය ගැන දේශනාවකට වදාළේ භාග්‍යතුන් වහන්සේ වදාලා මේ රූපය කියලා කියන්නේ කැඩී බිඳී වෙනසී යන දෙයක්. මේ කය බුදුරජාණන් වහන්සේ වදාලා සීතල නිසා කැඩිලා බිඳිලා යනවා. උණුසුම නිසා කැඩී බිඳී යනවා. ඒ වගේම අවසුලන් මේවා නිසා කැඩිලා බිඳිලා යනවා. මැසිමදුරු මේවා නිසා කැඩිලා බිඳිලා යනවා. සර්පේ දෂ්ට කිරීමෙන් මේ කය කැඩිලා බිඳිලා යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඉතින් මේවා දකිනකොට පුතජන කෙනාට කය කෙරෙහි කලකිරෙනවා. ඒ වගේම කෙනෙක් වයසට යනවා දකිනකොට, මේ කෙස් ටික සුදු වෙනවා දකිනකොට,
මේ ඇඟ මේ සම රැලි වැටෙනවා දකින්නකොට මේ ඇඟේ වාරු නැතුව යනවා දකින්නකොට මේ අසුතවත් පුතජන කෙනාට මෙහිම කයක් දකින්නකොට මේ කය එපා වෙනවා. අනේ මෙහිම කයක් නොලැබී යනවා නම් හොඳයි නේ කියලා හිතෙනවා. ඒ වගේම අසුතවත් පුතජනයාට කෙනෙක් හොඳටම ලෙඩ වෙලා ලෙඩ ඇඳට වැටිලා ඒ වගේම අසුචි මූත්‍රා තවරගෙන ඉන්නකොට අනේ මට නම් මෙහිම කයක් නොලැබේවා කියලා හිතෙනවා. මේ කය ගැන කලකිරෙනවා. ඒ වගේම මේ කයේ තියෙන මේ අපවිත්‍ර දේවල් දකිද්දී මල මුත්‍රා දකිද්දී මේ කයේ තියෙන අපවිත්‍ර දේවල් දකිද්දී සාමාන්‍ය කෙනාට මේ කය එපා වෙනවා. අනේ මේම කයක් නැත්තම් හොඳයි නේ කියලා කල්පනා වෙනවා. නමුත් පින්වත්නි මේ අසුතවත් පුතජන කෙනාට හිත ගැන එහෙම හිතෙන්නේ නැහැ කියනවා. කලකිරෙන්නේ නැහැ කියනවා. අනේ මට මෙහෙම හිතක් නොලැබෙනවා නම් අනේ මට මේ හිතෙන් නිදහස් වෙන්න තියෙනවා නම් කියලා අසුතවත් පුතජන කෙනාට කල්පනා වෙන්නේ නැහැ කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා වරම් භික්කවේ අසුතවා පුතුජ්ජනෝ ඉමස්මින් චාතු මහා භූතිකස්මින් කායස්ස කායං අත්තනෝ උපගච්ඡේය. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා පින්වත් මහන්නි අසුතවත් පුතජන කෙනාට ආත්මය කියලා යමක් ඕනම නම් මේ කය ගැන එහෙම සලකන එක උතුම් කියනවා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා තත්තේව චිත්තං එහෙම සිත ගැන එහෙම හිතන එක සුදුසු නෑ කියනවා. තංකිස හේතු ඒකට හේතුව මොකද්ද? දිස්සතායම් භික්කවේ චාතු මහා භූතිකෝ කායෝ ඒකම්පි වස්සන් තිට්ඨමානෝ. මේ කය එක අවුරුද්දක් පුරාවට පවතිනව දකින්න ලැබෙනවා කියනවා. අවුරුදු දෙකක් පුරාවට තියෙනව දකින්න ලැබෙනවා කියනවා. අවුරුදු 3ක් පුරාවට, අවුරුදු 4ක් පුරාවට, අවුරුදු 5ක්, අවුරුදු 10ක්, අවුරුදු 20ක්, අවුරුදු 30ක්, අවුරුදු 40ක්, 50ක්, 100ක් ඊට වැඩි වුණත් මේ කය පවතිනව දකින්න පුළුවන් කියනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මේ හිත කියලා, මනස කියලා, විඥානී කියලා යම් දෙයක් ඇද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා දිවසස්ස අඤ්ඤ දේව උප්පජ්ජති අඤ්ඤං නිරුජ්ජති. බුදුරජාණන් වහන්සේ වදාලා මේ දිවා කාලයේත් ඒ වගේම රාත්‍රී කාලයේත් වෙන එකක් උපදිනවා කියනවා. වෙන එකක්ම නිරුද්ධ වෙලා යනවා කියනවා. එනිසා බුදුරජාණන් වහන්සේ වදාලා අසුතවත් පුතජන කෙනාට ආත්මයි කියලා යම් දෙයක් ඕනම නම් මේ කය ගැන එහෙම හිතන්න කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මොකද මේ කය එක අවුරුද්දක් පුරාවට, අවුරුදු 2ක් පුරාවට, අවුරුදු 3ක් පුරාවට, අවුරුදු 4ක් පුරාවට, අවුරුදු 5ක්, 10ක්, 50ක්, 100ක් වුණත් මේ කය පවතිනවා දකින්න තියෙනවා. නමුත් මේ හිත කියලා, මනස කියලා, විඥානී කියලා යම් දෙයක් ඇද්ද? භාග්‍යතුන් වහන්සේ වදාලා මේක මේ රාත්‍රී කාලයටත් දහවල් කාලයටත් වෙන වෙන දේවල්ම උපදිනවා කියනවා. වෙන වෙන දේවල්ම නිරුද්ධ වෙලා යනවා කියනවා. ඒ නිසා හිත ගැන එහෙම සලකන එක උතුම් දෙයක් නෙවෙයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ උපමාවක් දේශනා කළා. හරියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ වනාන්තරයේ ඉන්න වඳුරෙක් වගේ කියනවා මේ හිත. මේ වනාන්තරයේ ඉන්න වඳුර මොකද කරන්නේ? එක අත්තකට පයින්නවා කියනවා. ඒ අත්තට පැනලා ඒ අත්ත ඇතහැරලා වෙන අත්තකට පයින්නවා කියනවා. ඒ අත්ත ඇතහැරලා වෙන අත්තකට පයින්නවා කියනවා. හිත කියලා, මනස කියලා, විඥානීය කියලා යම් දෙයක් ඇද්ද? බුදුරජාණන් වහන්සේ වදාලා තං රත්ත්‍යාච දිවසස්ස අඤ්ඤදේව උප්පජ්ජති අඤ්ඤං නිරුජ්ජති. මේ රාත්‍රී කාලෙත් දිවා කාලෙත් වෙන එකක් උපදිනවා කියනවා. වෙන එකක්ම නිරුද්ධ වෙලා යනවා කියලා
භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ තවදුරටත් පෙන්වලා දෙනවා තත්ත භික්කවේ සුතවා අරිය ශාවකෝ පටිච්චසමුප්පාදං යේව සාදුකං යෝනිසෝ මනසිකරෝති. එනිසා සුතවත් ආර්ය ශාවකයා මොකද කරන්නේ? මේ පටිච්ච සමුප්පාදයේම මනාකොට නුවණින් විමසමින් වාසය කරනවා කියනවා. කොහොමද පටිච්චසමුප්පාදයේ සුතවත් ආර්ය ශාවකයා මේ පටිච්චසමුප්පාදයේ නුවණින් විමසන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා ඉමි ඉති ඉදස්මින් සති ඉදං හෝති. මේ ඇති කල්ලි මේ ඇත. ඉමස්ස උපාදා ඉදං උප්පජ්ජති. මේ උපදින විට මේ උපදී. ඉමස්මින් අසති ඉදං නහෝති. මේ නැති කල්ලි මේ නැත. ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති. මේ නිරුද්ධ වෙන විට මේ නිරුද්ධ වෙයි කියලා මේ සුතවත් ආර්ය ශාවකයා මේ පටිච්ච සමුප්පාදයේම නුවණින් විමසමින් වාසය කරනවා කියනවා. එනිසා පින්වත්නි අපට මේ ධර්ම මාර්ගයේ දියුණු කරගන්නට නම් මේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මයේ අවබෝධ කරගන්නට නම් අපි මේ පටිච්ච සමුප්පාදයේ අපේ ජීවිතය තුළින් දකින්නට ඕන. පින්වත්නි අපි තුල තියෙනවා සක්කාය දිට්ඨිය කියලා. ඒ සක්කාය දිට්ඨිය නිසා තමයි අපි ආයමත් මේ සතර අපායට වැටෙමින් මේ සසර ගමන යන්නේ. මේ සක්කාය දිට්ඨිය දුරු වෙන්න නම් අපි මේ හේතුඵල ධම අවබෝධ කරගන්නට ඕන. මේ සක්කාය දිට්ඨියෙන් කරන්නේ මේ පංච උපාදානස්කන්ධය තුල ආත්මයක් තියෙනවා කියලා දකිනවා. ඒ දකින්න ස්වභාවය නැති කරන්න නම් අපේ ජීවිතේ අපි හේතුඵල විදිහට දකින්නට ඕන. හේතුඵල විදිහට නුවණින් විමසන්නට ඕන. ඒ නුවණින් විමසලා මේ ජීවිතේ තියෙන්නේ හේතුන් නිසා හටගන්න දෙයක්. මේ ජීවිතේ තියෙන මේ හේතුන් නිසා හටගන්න දේවල් හේතු නැතිවීමෙන් නැති වී යනවා කියලා යම්කිසි කෙනෙක් අවබෝධ කරගත්තොත් තමයි එයාට මේ සක්කාය දිට්ඨිය දුරු වෙලා මේ එයාට ජීවිතයේ තියෙන යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. එනිසා පින්වත්නි භාග්‍යතුන් වහන්සේ අපට පෙන්වලා දුන්න ආකාරයට අපි මේ පටිච්ච සමුප්පාදයේ නුවණින් විමසන්නට ඕන. ඒ නුවණින් විමස මේක තේරුම් ගන්න මහන්සි ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදයේ විස්තර කරන්නේ යදිදං අවිජ්ජා පච්චයා සංඛාරා සංඛාර පච්චයා විඥානං විඥාන පච්චයා නාම රූපං නාම රූප පච්චයා සලආයතනං සලආයතන පච්චයා පස්සෝ පස්ස පච්චයා වේදනා වේදනා පච්චයා තණ්හා තණ්හා පච්චයා උපාදානං උපාදාන පච්චයා භවෝ භව පච්චයා ජාති ජාති පච්චයා ජරා මරණං ශෝක වැළපී ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාසා සම්භවಂತಿ. මේ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ මේ පටිච්ච සමුප්පාදේ විස්තර කළේ. අවිද්‍යාව හේතු කරගෙන සංස්කාර හට ගන්නවා. සංස්කාර හේතු කරගෙන විඥානය හට ගන්නවා. විඥානී හේතු කරගෙන නාම රූප හට ගන්නවා. නාම රූප හේතු කරගෙන ආයතනය හට ගන්නවා. ආයතනය හේතු කරගෙන ස්පර්ශය හට ගන්නවා. ස්පර්ශය හේතු කරගෙන වේදනාව හට ගන්නවා. වේදනාව හේතු කරගෙන තණ්හාව හට ගන්නවා. තණ්හාව හේතු කරගෙන උපාදාන හට ගන්නවා. උපාදාන හේතු කරගෙන භවය හට ගන්නවා. භවය හේතු කරගෙන ඉපදෙනවා. ඉපදීම හේතු කරගෙන ජරා මරණ ශෝක වැළපී දුක් දුම්නස් සුසුම් හෙලීම් කියන මේ මුළු මහා දුක්ඛස්ම හටගන්න බව බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා. ඉතින් පින්වත්නි අපි මේ පටිච්ච සමුප්පාදයේ නුවණින් විමසද්දී අපට තේරෙන තැන ඉඳන් අපි නුවණින් විමසන්නට ඕන. අපිට තේරෙන තැන තමයි ජරා මරණ. මේ ජරා මරණ කියන්නේ කුමක්ද කියලා
අපි නුවණින් විමසලා තේරුම් ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ තමයි අපට මේ පටිච්චසමුප්පාදයේ විස්තර ඇතිව අපිට කියලා දුන්නේ. බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුප්පාදය ගැන විස්තර ඇතිව අපිට කියලා දීලා තියෙනවා. මේ ජරා මරණ කියන්නේ කුමක්ද කියලා භාග්‍යතුන් වහන්සේ විස්තර කළා. බුද්ධ දේශනාවේ මේ විදිහට ජරා මරණ විස්තර වෙනවා. කොහොමද විස්තර වෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා යා තේසං සත්තානං තම්මි සත්තනිකායේ ජරා ජීර්ණතා ඛණ්ඩිච්ඡං පාලිච්ඡං වලිච්ඡචතා ආයිනු සංහානි ඉන්ද්‍රියානම් පරිපාකෝ අයං උච්චති ජරා. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ ජරාවටපත් වීම විස්තර කළා. ඒ සත්‍යයන්ගේ ඒ සත්ත්ව ලෝක තුල ජරාවටපත් වීමක් ඇද්ද? දි รา යාමක් ඇද්ද? ඒ වගේම මේ දත් ආදී කැඩී යාමක් ඇද්ද? මේ කෙස් ආදී පැසී යාමක් ඇද්ද? මේ ඉන්ද්‍රියන්ගේ මෝරා යාමක් ඇද්ද? ඇඟ රැලි වැටෙන ස්වභාවයක් ඇද්ද? මේ ආයුෂයේ ගෙවී යාමක් ඇද්ද? මේක තමයි ජරාවටපත් වීම කියලා කියන්නේ. මෙන්න මේ කාරණය අපි හුදට මේ බුද්ධ දේශනාව මතක තියාගෙන අපේ ජීවිතේ මෙවැනි ස්වභාවයෙන් යුක්තයිනේ කියලා අපි විමසන්නට ඕනේ. අනේ මගේ මේ කෙස් ටිකත් සුදු වෙලා යනවා. මේ ලොම් ටික හැලිලා යනවා. මේ දත්ත ආදී මේ දේවල් කැඩිලා යනවා. ඒ වගේ මේ ඇඟේ හැම මේ ලස්සනට තිබුණට මේ ඇඟේ හැම මේ රැලි වැටිලා යනවා. අනේ මගේ ආයුසත් ගෙවිලා යනවා. අනේ මම ජරාවටපත් වෙන ස්වභාවයෙන් යුක්තයිනේ කියලා නුවණින් විමසන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා භික්ෂුවක් වේවා, භික්ෂුණියක් වේවා, උපාසකයෙක් වේවා, උපාසිකාවක් වේවා මෙන්න මේ කරුණු නිතර හිතන්න කියනවා. අනේ මම ජරාවටපත් වෙන කෙනෙක් නේ. අනේ මම ලෙඩ වෙන කෙනෙක් නේ. අනේ මම මැරෙන කෙනෙක් නේ. මට මේ පියමනාප සියලු දේවල් වලින් වෙන් වෙන්න සිද්ධ වෙනවා නේ. ඒ වගේම මම කර්මයේ දායාද කරගෙන ඉන්නේ කියලා නිතර හිතන්න කියලා භාග්‍යතුන් වහන්සේ අපිට පෙන්වලා දුන්නා. එනිසා පින්වත්නි අපි මේ ජරාවටපත් වීම ගැන නිතර හිතන්නට ඕන. අනේ මේ විදිහට මමත් ජරාවටපත් වෙනවා නේ කියලා නිතර මේ සිහි කරන්නට ඕන. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා මරණයටපත් වීමත් නුවණින් විමසන්නට ඕන. උන්වහන්සේ විස්තර කළා මරණය කියන්නේ මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා යා තේසං සත්තානං තම්මි සත්තනිකායේ චුති චවනතා බේදෝ අන්තරදානං මච්චු මරණං කාලකිරියා කන්දානම් බේදෝ කලේබරස්ස නික්කේපෝ ජීවිත ඉන්දියස්ස උපච්ඡේදෝ අයං උච්චති මරණං. බුදුරජාණන් වහන්සේ මරණය විස්තර කරනවා. කොහොමද? උන්වහන්සේ විස්තර කළා මේ සත්‍යයන්ගේ ඒ සත්ත්ව ලෝක තුල චුත වීමක් ඇද්ද? චුතවන ස්වභාවයක් ඇද්ද? බිඳියාමක් ඇද්ද? අතුරුදහන් වීමක් ඇද්ද? මරණයටපත් වීමක් ඇද්ද? කලුරිය කිරීමක් ඇද්ද? මේ ස්කන්ධයන්ගේ බිඳියාමක් ඇද්ද? මේ ජීවිතය අත්හැර දැමීමක් ඇද්ද? මේක තමයි මරණය කියලා කියන්නේ. පින්වත්නි මේ මරණය කියන එක අපි හැමෝටම උරුම දෙයක්. අපි මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ ස්කන්ධයන් බිඳිලා යන දවසක් එනවා. අපිට මේ ජීවිතෙන් චුත වෙන්න මරණයටපත් වෙන්න කලුරිය කරන්න අපි හැම දිනාටම සිද්ධ වෙනවා. ඉතින් එතකොට අපි මේ දේ නුවණින් විමසනකොට අපි පින්වත්නි විමසන්නේ සත්‍යයි. අපේ ජීවිතයේ ඇත්ත ස්වභාවය ගැනයි අපි විමසන්නේ. නමුත් බොහෝ දෙනෙක් මේන්න මේ විදිහට අපේ ජීවිතේ පත් වෙනවානි කියලා හිතන්න බයයි. මේ හිතන්න බය ඇති කරගන්න.
ඒ අයට කවදාවත් ජීවිතයේ තියෙන ඇත්ත දකින්න පුළුවන් කමක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතයේ තියෙන සත්‍ය ස්වභාවය ගැන පෙන්වලා දුන්නා. උන්වහන්සේ මේ විදිහට නුවණින් විමසන්න කියලා ශ්‍රාවකයන්ට කියලා දුන්නා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මේ කාරණා මේ දහම් පද අපි හොඳට නුවණින් මතක තියාගෙන ආන්නී දහම් පද භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දුන්න ආකාරයට නුවණින් විමසන්නට ඕන. පින්වත්නි මේ නුවණින් මේ ධර්මයේ විමසනකොට තමයි අපේ ජීවිතයේ තියෙන සත්‍ය ස්වභාවය අපිට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළේ අපිට පින්වත්නි අපි මේ සසරේ ඉන්නේ මේ සත්‍ය අවබෝධ කරගෙන නොවේ. පින්වත්නි අපේ ජීවිතය තුළ තියෙනවා සත්‍ය හතරක්. ඒ සත්‍ය හතර අපි අවබෝධ නොකරපු නිසා තමයි ඔබ මම මේ ඉන්න හැම සත්‍යයක්ම මේ ඉපදෙමින් මැරෙමින් යන මේ සසරේ මේ යන්න සිද්ධ වෙලා තියෙන්නේ. අපි සතර අපායට වැටෙන්නේ. අපි මේ සා දුක් විඳින්නේ. අපි මේ සා ජරා මරණ වලට පත් වෙලා අපේ ජීවිතේ මේ තරම් දුකකට පත් වෙලා තියෙන්නේ අපිට මේ සත්‍ය අවබෝධ කරගන්න බැරි වුණ නිසා. ඉතින් බුදු කෙනෙක් පහළ වෙලා අපට මහා කරුණාවෙන් කියලා දෙනවා මේ ජීවිතේ අවබෝධ කරගන්නේ මෙහිමයි. ජීවිතයේ සත්‍ය දකින්නේ මෙහිමයි කියලා බුදු කෙනෙක් තමයි අපිට කියලා දෙන්නේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්න ආකාරයට අපි නුවණින් විමසුවොත් එහෙම අපිට ජීවිතයේ තියෙන සත්‍ය ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. එනිසා දැන් ඔබට මේ දේශනාව තුළ ශ්‍රවණය කරන්න ලැබුණා ජරාවටපත් වීම ගැන. ඒ වගේම මරණයටපත් වීම ගැන බුදුරජාණන් වහන්සේ වදාළ විදිහටම ඔබට ශ්‍රවණය කරන්න ලැබුණා. ආන්නීදී මතක තියාගෙන ඒ විදිහට අනේ මගේ ජීවිතේ මේ විදිහට ජරාවටපත් වෙනවනේ. අනේ මගේ ජීවිතේ මේ විදිහට මරණයටපත් වෙනවානි කියලා මේ ජරා මරණ ගැන හොඳට නුවණින් විමසන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා නුවණින් විමසනවා මේ ජරා මරණ හටගන්නේ කුමක් නිසාද කියලා. බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ විදිහට උන්වහන්සේ බෝධි මූලේ වැඩ ඉන්නකොට උන්වහන්සේට මේ අදහසක් ඇති වුණා මේ ජීවිතේ ජරාවටපත් වෙනවා. මේ ජීවිතේ මරණයටපත් වෙනවා. මේ ජරා මරණ හටගන්න හේතුව මොකද්ද කියලා. ඒ බෝසතාණන් වහන්සේට අවබෝධ වුණා පින්වත්නි මේ ජරා මරණ හටගන්න හේතුව තමයි ඉපදීම. ඉපදීම නිසයි ජරාවටපත් වෙන්නේ. ඉපදීමක් නැත්තම් ජරා මරණ ශෝක වැළපී දුක් දුම්නස් සුසුම් හෙලීම් කියන මේ සියලු දුක් දුම්නස් නිරුද්ධ වෙලා යනවා කියලා බෝධිසත්වයන් වහන්සේට අවබෝධ වුණා. එනම් පින්වත්නි අපි මේ විදිහට ජරාවටපත් වෙන්නේ. අපි මේ විදිහට මරණයටපත් වෙන්නේ. අපිට ලෙඩ රෝග උරුම වෙන්නේ. අපිට කායික දුක් ඇති වෙන්නේ. අපිට මානසික දුක් ඇති වෙන්නේ. අපිට ශෝක කරන්න සිද්ධ වෙන්නේ. අපිට වැළපෙන්න සිද්ධ වෙන්නේ. අපිට සුසුම් හෙලන්න සිද්ධ වෙන්නේ හේතුව තමයි ඉපදීම. එනම් මේ සහ දුකකට අපි උරුමකම් කියන්නේ හේතුව තමයි ඉපදීම කියන කාරණය. එනිසා උපන් සත්වයාට උරුම වෙච්ච දෙයක් තමයි පින්වත්නි ජරා මරණ කියලා කියන්නේ. අපි හැම දිනාටම උරුම වෙච්ච දෙයක් තමයි ජරා මරණ. එනිසා මේ ජරා මරණ හටගන්නේ ඉපදීම නිසයි කියලා නුවණින් විමසන්නට ඕන. බුදුරජාණන් වහන්සේ තමයි අපිට මේ ඉපදීම ගැන විස්තරයතුව කියලා දුන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ඉපදීම කියන්නේ කුමක්ද කියලා. උන්වහන්සේ විස්තර කළා යා තේසං සත්තානං තම්මි තම්මි සත්තනිකායේ ජාති සංජාති ඔක්කන්ති අබිනිබ්බන්ති කන්දානම් පාතු භාවෝ
ආයතනානම් පටිලාභෝ අයං උච්චිත ජාති. ඔන්න බුදුරජාණන් වහන්සේ ඉපදීම විස්තර කළා. කොහොමද විස්තර කළේ? ඉපදීමක් ඇද්ද? ඒ වගේම මේ විශේෂයෙන් ඉපදීමක් ඇද්ද? ඒ වගේම මව් කුසක බැස ගැනීමක් ඇද්ද? පහළවීමක් ඇද්ද? විශේෂයෙන් පහළවීමක් ඇද්ද? මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හයි ලැබීමක් ඇද්ද? උපාදානස්කන්ධයන්ගේ මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ උපාදානස්කන්ධයන්ගේ පහළවීමක් ඇද්ද? මේක තමයි ඉපදීම කියලා කියන්නේ. පින්වත්නි, අපිට මොනාකාරයෙන් ඉපදුනත් අපිට ලැබෙන්නේ ඇසක්, කනක්, නාසයක්, දිවක්, කයක්, මනසක්. දැන් අපි මේ මනුස්ස ලෝකේ ඉපදිලා ඉන්නවා. ඒ මිනිස්සෙක් හැටියට උපන් අපට ලැබුණේ ඇසක්, කනක්, නාසයක්, දිවක්, කයක්, මනසක්. මේ සත්‍යයන් බුදුරජාණන් වහන්සේ වදාලා උන්වහන්සේ දේශනා කළා සතරාකාර උපදිනවා. ඒ තමයි සමහර සත්‍යයන් මව් කුස තුල ඉපදිනවා. සමහර සත්‍යයන් බිත්තර ඇස්සේ ගිහිල්ලා උපදිනවා. සමහර සත්‍යයන් තෙත් පරිසරවල උපදිනවා. සමහර සත්‍යයන් ඕපපාතික උපදිනවා. මේ අණ්ඩජ, ජලාබුජ, ඕපපාතික, සංසේජිත කියන මේ උපත් හතරෙන් තමයි සත්‍යයා උපත කරා යන්නේ. ඒ කොයි ආකාරයෙන් උපත කරා ගියත් මේ ඉපදුන සත්‍යයාට ලැබෙන දේ තමයි ඇසක්, කනක්, නාසයක්, දිවක්, කයක්, මනසක්. ඒ වගේම රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංස්කාර, විඥාන කියන මේ උපාදානස්කන්ධ පහක් තමයි පහළ වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට ඉපදීම ගැන නුවණින් විමසන්න කියලා පෙන්වලා දුන්නා. ඉතින් බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ විදිහට වැඩ ඉන්න කාලේ බෝධිසත්වයන් වහන්සේට මේ කල්පනා වුණා මේ ඉපදීමට හේතුව මොකද්ද කියලා. ඒ බෝධිසත්වයන් වහන්සේ අවබෝධ කරගත්තා බෝධි මූලයේදී ඉපදින්න හේතුව තමයි භවය. මේ පින්වත්නි, අපි උපත කරා යන්නේ දෙවියන්ගේ කැමැත්තට නොවේ. අපි කැමති විදිහටත් නොවේ. එහෙම නැත්නම් මේක ඉබේ සිද්ධ වෙන දෙයක්වත් නොවේ. ඒ නිසා පින්වත්නි, අපේ ජීවිතයේ තියෙන සත්‍ය ස්වභාවය තමයි හේතුඵල ධම. යමක් හේතුන් නිසා හටගන්නවාද පින්වත්නි, සියල්ල හේතු නැතිවීමෙන් නැති වෙලා යන ස්වභාවය තමයි සත්‍ය. ඒ සත්‍ය දකින්න නැති නිසා තමයි අපි මේ ඉපදී මෙරි මෙරි යන සසරට අපි වැටෙන්නේ. පින්වත්නි, අපිට සාමාන්‍ය ලෝකේ මිනිස්යාට හිතන දේ තමයි මේ ඉපදීම කියලා කියන්නේ එක්ක දෙවි කෙනෙක් විසින් සිදු කරන දෙයක්, දෙවියන්ගේ කැමැත්තට සිද්ධ වෙන දෙයක් කියලා තමයි හිතෙන්නේ. එහෙම නැත්නම් මේක තමන් කරන දෙයක්, තමන් තමයි මේ ඉපදෙන්නේ කියලා එයාට හිතෙන්නේ. එහෙම නැත්නම් එයාට හිතෙන්නේ මේක ඉබේ හටගත් දෙයක් කියලා. ඉතින් මේ විදිහට මේ සත්‍යා මේ ඉපදීම මුල් කරගෙනත් දෘෂ්ටිවලට තමයි වැටෙන්නේ. නමුත් ජීවිතයේ තියෙන සත්‍ය ස්වභාවය තමයි බුදුරජාණන් වහන්සේ අවබෝධ කළේ ඉපදීම හටගන්නේ කුමක් නිසාද? භවය නිසයි. බුදුරජාණන් වහන්සේ භවය විස්තර කළා. තීනිමානි භික්කවේ භවෝ, මහණෙනි භව තුනක් තියෙනවා. කුමක්ද? සේයතිදං. කුමක්ද? බුදුරජාණන් වහන්සේ වදාලා කාම භවෝ, රූප භවෝ, අරූප භවෝ. බුදුරජාණන් වහන්සේ භව තුනක් විස්තර කළා. ඒ තමයි කාම භවයත්, රූප භවයත්, අරූප භවයත්. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා මේ භවය ගැන විස්තර ඇතුව බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද, කාම ධාතුවේ විපාකයක් විදීම පිණිස කර්මයක් සකස් වෙලා නැත්තම් කාම භවය කියලා එකක් පණවන්න පුළුවන්ද කියලා ඇහුවා. නොහිතම් බන්තේ. ස්වාමීනි බෑ කිව්වා.
ස්වාමීනි හිම් පනවන්න බැහැ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද කම්මං කෙත්තං ආනන්ද මේ කර්මයේ තමයි කියනවා කුඹුර. විඥානං බීජං විඥානේ තමයි කියනවා බීජය. තණ්හා සිනීහෝ මේ තණ්හාව තමයි කියනවා මේ ජලය. කර්මයේ නැමැති කුඹුරේ විඥානේ නැමැති බීජය සිටුවට පස්සේ ඒ බීජය මේ වැඩෙන්න උපකාරී වෙන්නේ මේක තෙත් කරන්නේ පින්වත්නි මෙන්න මේ ජලයේ තමයි තණ්හාව. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට භවයේ විස්තර කළා. ඒ වගේම පින්වත්නි බුදුරජාණන් වහන්සේ මෙතන පෙන්වලා දුන්නේ කර්මයෙන් මේ භවය කියලා කියන්නේ විපාක විදීම පිණිස කර්මයක් සකස් වීම. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ චක්කුම් භික්කවේ පුරාණ කම්මං. මහන්නි මේ ඇස කියලා කියන්නේ පැරණි කර්මයක්. මේ කන කියලා කියන්නේ පැරණි කර්මයක්. මේ නාසය කියලා කියන්නේ පැරණි කර්මයක්. මේ දිව කියලා කියන්නේ පැරණි කර්මයක්. මේ කය කියලා කියන්නේ පැරණි කර්මයක්. මේ මනස කියලා කියන්නේ පැරණි කර්මයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට අපිට ඉපදීමට පත් වෙනකොට අපිට ලැබෙන්නේ ඇසක්, කනක්, නාසයක්, දිවක්, කයක්, මනසක්. එතකොට පින්වත්නි මේ ඇස, කන, නාසය, දිව, කය, මනස අපිට ලැබුණේ කර්මානුරූපීවයි. මේ සත්‍යය උපත කරා යන්නේ කර්මානුරූපීවයි. මේ සත්‍යය චුත වෙන්නේ කර්මානුරූපීවයි. එනම් පින්වත්නි මේ ඉපදීමට හේතුව තමයි කර්මය. බුදුරජාණන් වහන්සේ වදාළේ කර්මයේ හැටියට වදාළේ චේතනහම් භික්කවේ කම්මං වදාමි. පින්වත් මහන්නි චේතනාව තමයි කියනවා කර්මය. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසාය. පින්වත් මහන්නි මේ සත්‍යය චේතනා පහල කරලා කයින් ක්‍රියා කරනවා. වචනින් ක්‍රියා කරනවා. මනසින් ක්‍රියා කරනවා. ඉතින් මේ කයින් කරන ක්‍රියාවට අනුව, වචනයෙන් කරන ක්‍රියාවට අනුව, මනසින් කරන ක්‍රියාවට අනුව මේ සත්‍යයට පින්වත්නි කර්ම හැදෙනවා විපාකයක් විඳීම පිණිස. එනිසා බුදුරජාණන් වහන්සේ මේ කර්ම විපාක ගැන අවබෝධ කළේ බුදුරජාණන් වහන්සේ. කර්මය ගැන අවබෝධ කළේ බුදුරජාණන් වහන්සේ. කර්මයන්ට ලැබෙන විපාක ගැන අවබෝධ කළේ බුදුරජාණන් වහන්සේ. ඒවට හේතු වෙන තැන් ගැන අවබෝධ කරගත්තේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ දේශනා කළා මේ කර්මයන්ගේ ස්වභාවය ගැන. ඒ වගේම උන්වහන්සේ දේශනා කළා මේ කර්මයන්ගේ විපාක ගැන. පින්වත්නි එතකොට මේ භවය කියලා කියන්නේ විපාකයක් විඳීම පිණිස කර්මයක් සකස් වීම. ඒක කරන්නේ චේතනාව මුල් කරගෙන. බුදුරජාණන් වහන්සේ වදාලා චේතනාවේ ස්වභාවය තමයි බුදුරජාණන් වහන්සේ වදාලා උන්වහන්සේ පෙන්වලා දුන්නා හේතුඵල ධාමින් හටගත්තු දෙයක් නැවත ඉබදු දෙයක් පිණිසම සකස් කරලා දෙනවා. ඒක තමයි මේ සංස්කාරයන්ගේ ස්වභාවය. පින්වත්නි රූපයක් පිණිසම සකස් කරලා දෙනවා. විඳීමක් පිණිසම සකස් කරලා දෙනවා. සංඥාවක් පිණිසම සකස් කරලා දෙනවා. සංස්කාරයක් පිණිසම සකස් කරලා දෙනවා. විඥානයක් පිණිසම සකස් කරලා දෙනවා. මේක පින්වත්නි මේක කරන්නේ මේ චේතනාව මුල් කරගෙන. ඉතින් බුදුරජාණන් වහන්සේ තමයි අපට මේ ජීවිතයේ තියෙන සත්‍ය ස්වභාවය ගැන පෙන්වලා දුන්නේ. ඉතින් මේ විදිහට අපි නුවණින් විමසුවොත් එහෙම අපිට අපේ ජීවිතයේ තියෙන සත්‍ය ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඉපදීම හටගන්නේ භවය නිසා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා බෝධිසත්වයන් වහන්සේගේ කාලේ උන්වහන්සේ බෝධි මූලයේ වැඩ ඉද්දී උන්වහන්සේ නුවණින් විමසුවා භවය හටගන්න හේතුනේ කුමක්ද? උන්වහන්සේ අවබෝධ කරගත්තා භවය හටගන්න හේතුව තමයි උපාදාන. බුදුරජාණන් වහන්සේ වදාලා උපාදාන හේතු කරගෙන තමයි
මේ සත්‍යයා තුල මේ භවය හටගන්නේ. බුදුරජාණන් වහන්සේ උපාදාන අවබෝධ කළා. චත්තාරිමානි භික්කවේ උපාදානානි. පින්වත් මහණනි, මේ උපාදාන හතරක් තියෙනවා. මොනවද ඒ උපාදාන? කාම උපාදානං. කාම උපාදානයේ කාමයන්ට ගහණය වෙනවා. ඒ වගේම දිට්ඨි උපාදානං, දෘෂ්ටිවලට ගහණය වෙනවා. සීලබ්බත උපාදානං, මේ සීල උතයන්ට ගහණය වෙනවා. අත්වාද උපාදානං, මම, මගේ ආත්මය කියලා ග්‍රහණය වෙනවා. එනම් පින්වත්නි, විපාකයක් විඳීම පිණිස කර්ම හැදෙන්න හේතුව තමයි උපාදාන. උපාදාන නිසා තමයි විපාක විඳීම පිණිස කර්මයක් හටගෙන මේ සත්‍යය තුළ භවය හටගන්නේ. බුදුරජාණන් වහන්සේ එතකොට අපට උපාදාන හැටියට පෙන්වලා දුන්නේ කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ උපාදාන හතර ගැන අපට දේශනා කළා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත්නි, කාම උපාදානය කියලා කියන්නේ මේ කාමයන්ට ගහණය වීම. අපි කාමයන්ට බැඳිලා යනවා. එමන් නැත්තම් අපි සීල උතයන්ට, මේ නිවන් අවබෝධ කරගන්න කියලා හිතාගෙන සමහර අය නුයික් උත්යන්ට බැඳිලා යනවා. නමුත් ඒවා ඒ උත්යන්ට බැඳුනා කියලා එයා මේ දුකෙන් නිදහස් වෙන්නේ නැහැ. නිවන අවබෝධ කරන්නේ නැහැ. පින්වත්නි, ඒවට කියනවා සීලබ්බත උපාදාන කියලා. ඒ වගේම මේ සත්‍යයා නුයික් දෘෂ්ටි වලට බැඳිලා යනවා. පින්වත්නි, දෘෂ්ටි වලට ගහණය වෙනවා. එහෙම නැත්තම් මේ සත්‍යයා මේක මම, මේක මගේ ආත්මය කියලා බැඳිලා යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ උපාදාන නුවණින් සිහි කරන්න කිව්වා. ඊට පස්සේ එදා බෝධිසත්වයන් වහන්සේ බෝධි මූලයේ වැඩ ඉද්දී උන්වහන්සේට මේ කල්පනා වුණා මේ උපාදාන හටගන්න හේතුව මොකද්ද කියලා. ඒ බෝධිසත්වයන් වහන්සේ බෝධි මූලයේදී අවබෝධ කරගත්තා උපාදාන හටගන්න හේතුව තමයි තණ්හාව. තණ්හා පච්චය උපාදානං. එහෙනම් මේ අපි මේ කාමයන්ට බැඳිලා යන්නේ. ඒ කියන්නේ කාමයන් කියලා කියන්නේ මේ ලෝකේ ඉෂ්ට කාන්ත මනාප පිය ස්වභාවය ඇති, මිහිරි ස්වභාවය ඇති රූප තියෙනවා, ශබ්ද තියෙනවා, ගන්ධ තියෙනවා, රස තියෙනවා, පහස තියෙනවා. ඉතින් මේවට ලෝක සත්‍යම් බැඳිලා යනවා. ඒ වගේම මේ අමුදරුවන් ඉන්නවා, මේ කෙත්වතු කුඹුරු තියෙනවා. ඒවත් කාමයන්ටයි. රන් රිදී මුතු මැණික්, ඒ වගේම මේ හරකබාන, මේවත් අයිති කාමයන්ට. ඉතින් මේවා කෙරෙහි අපේ හිතේ බැඳී යාමක් ඇද්ද? ආන්න ඒකට කියන්නේ කාම උපාදාන කියලා. ඒ කාම උපාදානත්, ඒ වගේම දෘෂ්ටි උපාදානත්, සීලබ්බත උපාදානත්, අත්වාද උපාදානත් හටගන්න හේතුව තමයි තණ්හාව. පින්වත්නි, මේ දුක උපද්දවලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළේ තණ්හාව විසින්. මේ දුක උපදින්න තියෙන මාර්ගය තමයි පින්වත්නි තණ්හාව. අපි නැවත නැවතත් ඉපදීම කරා යන්නේ, ජරාවට පත්වීම කරා යන්නේ, ලෙඩවීම කරා යන්නේ, මරණය කරා යන්නේ. ශෝක වැළපීම් දුක් දුම්නස් අපිට උරුම වෙන්නේ. ඒ වගේම අපිට ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වෙන්නේ, අප්‍රියයන් හා එකතු වෙන්න සිද්ධ වෙන්නේ. මේ ශෝක වැළපීම් දුක් දුම්නස් ලැබෙන්නේ, මේවා ලැබෙන්නේ, මේ දුක කරා අපි යන්නේ අපි තුල තණ්හාව තියෙන නිසා. අපි තුල තණ්හාවක් නැත්තම් අපි දුකට වැටෙන්නේ නැහැ. අපි දුකින් නිදහස් වෙනවා. පින්වත්නි, තණ්හාව තමයි දුක උපද්දලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ තණ්හාව නිසා හටගන්නේ උපාදානයි. තණ්හාව බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා චෛමී භික්කවේ තණ්හා කායා. මහණෙනි, තණ්හාව 6 ආකාරයි. බුදුරජාණන් වහන්සේ වදාලා කුමක්ද මේ තණ්හාව? රූප තණ්හා. රූප ගැන ආසාව හට ගන්නවා. ශබ්ද ගැන
ආසාව හට ගන්නවා. ගඳ සුවඳ ගැන ආසාව හට ගන්නවා. රසය ගැන ආසාව හට ගන්නවා. පහස ගැන ආසාව හට ගන්නවා. අරමුණු ගැන ආසාව හට ගන්නවා. ඒකට කියනවා රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කළා. ඉතින් පින්වත්නි, මේ තණ්හාව තමයි මේ උපාදාන හටගන්න හේතුව. අපි ආසා කරන දෙයට තමයි බැඳිලා යන්නේ. එහෙනම් අපි මේ කාමයන්ට බැඳෙන්නේ, දෘෂ්ටිවලට බැඳෙන්නේ, සීල උතයන්ට බැඳෙන්නේ. ඒ වගේම මම, මගේ ආත්මය කියලා මේ බැඳෙන්නේ පින්වත්නි මේ තණ්හාව හේතු කරගෙනයි. තණ්හාව නිසායි මේ සත්‍යය තුළ උපාදාන හටගන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ බෝසත්යන් වහන්සේ විදිහට වැඩ සිටිද්දී අවබෝධ කරගත්තා මේ තණ්හාවට හේතුව මොකද්ද? තණ්හාව හටගත්තේ කුමක් හේතු කරගෙනද? උන්වහන්සේට අවබෝධ වුණා බෝධි මූලයේදී තණ්හාව හටගන්න හේතුව තමයි උන්වහන්සේ අවබෝධ කරගත්තා වේදනාව. වේදනා පත්‍ය තණ්හා. විඳීම නිසායි තණ්හාව හටගන්නේ. කුමක්ද විඳීම? බුදුරජාණන් වහන්සේ වදාලා උන්වහන්සේ දේශනා කළා චෛමේ භික්කවේ වේදනා කායා. මහන්නි වේදනාව 6 ආකාරයි. බුදුරජාණන් වහන්සේ වදාලා කුමක්ද ඒ වේදනාව? චක්කු සම්පස්සජා වේදනා. ඇසේ ස්පර්ශයෙන් වේදනාව හට ගන්නවා. කනේ ස්පර්ශය මුල් කරගෙන වේදනාව හට ගන්නවා. නාසයේ ස්පර්ශය හේතු කරගෙන වේදනාව හට ගන්නවා. දිවේ ස්පර්ශය හේතු කරගෙන වේදනාව හට ගන්නවා. කය ස්පර්ශය හේතු කරගෙන වේදනාව හට ගන්නවා. මනසේ ස්පර්ශය හේතු කරගෙන වේදනාව හට ගන්නවා. මේ 6 ආකාරව තමයි මේ බුදුරජාණන් වහන්සේ වදාලා වේදනාව හටගන්නේ. බුදුරජාණන් වහන්සේ වේදනාව ගැන අපට වේදනා සංයුත්තයක්ම දේශනා කළා. මේ වේදනාව මුල් කරගෙන මේ ජීවිතයේ මේ රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය මේ හටගෙන මේ සත්‍යා මේ ආයමත් ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස්වල කරා මේ සත්‍යා වැටෙන හැටි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දුන්නා. උන්වහන්සේ මේ වේදනාව ගැන නොයේක් විදිහට අපිට පෙන්වලා දීලා තියෙනවා. පින්වත්නි, මේ වේදනාව කියලා කියන්නේ අපි තුල හටගන්නවා සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා වේදනාව කායිකව හටගන්නවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා වේදනාව මානසිකව හටගන්නවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ වේදනාව පස්සාකාර විදිහටත්. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා සැප වේදනා හටගන්නවා. සැප ඉන්ද්‍රිය, දුක්ඛ ඉන්ද්‍රිය, සෝමනස්ස ඉන්ද්‍රිය, දෝමනස්ස ඉන්ද්‍රිය, උපේක්ෂා ඉන්ද්‍රිය විදිහට බුදුරජාණන් වහන්සේ වේදනාව පස්සාකාරව අපිට පෙන්වලා දීලා තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අර විස්තර කරපු විදිහට වේදනාව 6 ආකාරව දේශනා කළා. ඒ තමයි ඇසේ ස්පර්ශයෙන් හටගන්න වේදනාව, කනේ ස්පර්ශයෙන් අර ඉස්සෙල්ලා කියලා දුන්න විදිහට වේදනාව 6 ආකාරව හටගන්නවා. ඒ වගේම මේ වේදනාව 18 ආකාරව හටගන්නවා. ඒ තමයි සෝමනස්සේ සමග ඇස කන නාසය දිවකය මනස මුල් කරගෙන හටගන්න වේදනා 6යි. දෝමනස්සේ සමග මේ ආයතන මුල් කරගෙන හටගන්න වේදනා 6යි. උපේක්ෂාව සමග මේ හටගන්න වේදනා 6යි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා වේදනාව 36 ආකාරව. උන්වහන්සේ වදාළ ගේහසිත සෝමනස්ස වේදනා 6යි. ඒ වගේම නෙක්ඛම්ම සහගත සෝමනස්ස වේදනා 6යි. ගේහසිත දෝමනස්ස වේදනා 6යි. නෙක්ඛම්ම දෝමනස්ස වේදනා 6යි. ගේහසිත උපේක්ෂා වේදනා 6යි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ නෙක්ඛම්ම ඇසුරු කරගත්තු උපේක්ෂා වේදනා 6යි. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි
මේ නික්කම්ම මේ සැප වේදනාවට පැමිණිලා මේ බුදුරජාණන් වහන්සේ වදාලා ගේයසිත, ඒ කියන්නේ මේ කාමයන් මුල් කරගෙන හටගන්න යම් සැපයක් ඇද්ද ආන්නීක අත්හරින්න කියනවා. ඒ වගේම ගේයසිත දෝමනස්සයට පැමිණෙන්න කියනවා. මේ පංචකාමයන් මුල් කරගෙන යම් දෝමනසක් හටගන්නවද ආන්නීක අත්හරින්න කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා නික්කම්ම උපේක්ෂා වේදනාවට පැමිණිලා පංචකාමයන් මුල් කරගෙන යම් උපේක්ෂාවක් හටගන්නවද ඒක අත්හරින්න කියනවා. ඒ වගේම උන්වහන්සේ වදාලා නික්කම්ම මේ සැපයට පැමිණිලා සෝමනසයට පැමිණිලා මේ නික්කම්ම දුක අතහරින්න කියනවා. ඒ වගේම නික්කම්ම උපේක්ෂාවට පැමිණිලා බුදුරජාණන් වහන්සේ වදාලා නික්කම්ම සැපය අතහරින්න කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා ඒ උපේක්ෂාව තුළ පින්වත්නි ඒ කෙනා මොකද කරන්නේ? ආශ්‍රයන් සේකරන තැනට පැමිණෙනවා. එවැනි උපේක්ෂාව දියුණු කරපු කෙනා මේ ආශ්‍රයන් සේකරලා මේ සියලු දුකෙන් නිදහස් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපට මේ විඳීම මුල් කරගෙන අපිට දුකෙන් නිදහස් වෙන හැටි භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දුන්නා. බුදුරජාණන් වහන්සේ අපට මේ වේදනාව මේ ආකාරයට අවබෝධ කරගන්න කිව්වා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා වේදනාව දිහා බලන්න කිව්වා. සැප වේදනාව දුකක් හැටියට දකින්න කිව්වා. දුක් වේදනාව හුලක් හැටියට දකින්න කිව්වා. උපේක්ෂා විදීමක් ඇද්දන් ඒ විදීම අනිත්‍ය විදිහට දකින්න කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට අපි දහම් කරුණු මතක තියාගෙන ඒ දහම් කරුණු නුවණින් විමසමින් මේ වේදනාව ගැන අපි අවබෝධ කරගන්නට ඕන. ඒ වගේම බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේගේ කාලේ වැඩ ඉද්දී උන්වහන්සේ බෝධි මූලයේ වැඩ ඉද්දී උන්වහන්සේට කල්පනා වුණා මේ විඳීම හටගන්න හේතුව මොකද්ද? උන්වහන්සේ අවබෝධ කරගත්තා විඳීම හටගන්නේ ස්පර්ශපත්තියෙන් කියලා. උන්වහන්සේ අවබෝධ කරගත්තා මේ ස්පර්ශය තමයි විඳීම හටගන්න හේතුව. ස්පර්ශය කියලා කියන්නේ තින්නම් සංගති පස්සෝ කරුණු තුනක එකතු වීමක්. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඇස තියෙනවා. ඒ වගේම රූපේ තියෙනවා. ඒ වගේම ඇසයි රූපයයි හේතු කරගෙන ඇසේ විඥානය හටගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේන්න මේ කරුණු තුනේ එකතු වීම තමයි ස්පර්ශය කියලා කියන්නේ. ඒ වගේම කන තියෙනවා, ශබ්දේ තියෙනවා. මේ දෙක මුල් කරගෙන කනේ විඥානය හටගන්නවා. මේ තුනේ එකතු වීම තමයි ස්පර්ශය කියලා කියන්නේ. මේ නාසය තියෙනවා, ගඳ සුවඳ තියෙනවා. මේ දෙක මුල් කරගෙන නාසයේ විඥානය හටගන්නවා. මේ තුනේ එකතු වීම තමයි ස්පර්ශය කියලා කියන්නේ. දිව තියෙනවා, රසය තියෙනවා. මේ දෙක එකතු වීම නිසා දිවේ විඥානය හටගන්නවා. මේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ තුනේ එකතු වීම තමයි ස්පර්ශය කියලා කියන්නේ. කය තියෙනවා, පහස තියෙනවා. මේ දෙක හේතු කරගෙන කයි විඥානය හටගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ තුනේ එකතු වීම තමයි ස්පර්ශය කියලා කියන්නේ. මනස තියෙනවා, අරමුණු තියෙනවා. මේ දෙකේ එකතු වීමෙන් විඥානය හටගන්නවා. මේ කරුණු තුනම එකතු වීම තමයි ස්පර්ශය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළේ ස්පර්ශය හරියට උපමාවකින් වදාලා හැම ගහපු ගව් දෙනක් වගේ කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා හැම ගහපු ගව් දෙන මොකද කරන්නේ? එලිමහනේ ඉන්නවා. එතකොට අර එලිමහනේ ඉන්න සත්තු ඒ ගව් දෙනව කන්න පටන් ගන්නවා. මේකෙන් බේරෙන්න කියලා හිතාගෙන බිත්තියකට ගිහින් හේත් වෙනවා. අර බිත්තියේ ඉන්න සත්තු කන්න පටන් ගන්නවා. මේකෙන් බේරෙන්න කියලා හිතාගෙන වතුරට බහිනවා. වතුරේ ඉන්න සත්තු කන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ හැම ගහපු ගව දෙන කොහෙට ගියත් එයාට අනිත් සත්තුන්ගෙන් බේරෙන්න පුළුවන් කමක් නැහැ. ආන් මේ වගේ තමයි ස්පර්ශය කියලා කියන්නේ. ඔන්න ඔය හැම ගහපු ගව දෙන වගේ කිව්වා.
ඇසයි රූපයයි විඥානයයි එකතු වන සැනින් ඇහි ස්පර්ශය හට ගන්නවා. කනයි ශබ්දයයි විඥානයයි එකතු වන සැනින් කනේ ස්පර්ශය හට ගන්නවා. මේ විදිහට නාසයේ, දිවේ, කයේ, මනසේ කියන මේ ආයතන 6 තුලම ස්පර්ශය හට ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා. උන්වහන්සේ අවබෝධ කරගෙන දේශනා කළ අපට ස්පර්ශය නිසා තමයි විදීම හටගන්නේ කියලා. ඒ වගේම පින්වත්නි බෝධිසත්වයන් වහන්සේ නුවණින් කල්පනා කරනකොට උන්වහන්සේට අවබෝධ වුණා ස්පර්ශය හටගන්න හේතුව තමයි මේ ආයතන 6. බුදුරජාණන් වහන්සේ වදාලා ආයතන 6 තමයි මේ ඇස, කන, මේ නාසය, මේ දිව, කය, මනස කියන මෙන්න මේ ආයතන 6 බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ආයතන 6 නිසා තමයි ස්පර්ශය හටගන්නේ කියලා. පින්වත්නි ආයතන 6ක් කියලා කියන්නේ ආයතනයක් කියලා කියන්නේ යමක් නිස්පාදනය කරන තැනක්. ඒ වගේ තමයි මේ ඇස, කන, නාසය, දිව, කය, මනස මුල් කරගෙන තමයි මේ හේතුඵල ධම නිස්පාදනය කරන්නේ. මේ ඇහැට පින්වත්නි බාහිර රූපත් එක්ක මේ ඇහැ එකතු වෙනවා. මේ ඇහැයි රූපයයි එකතු වීම නිසා ඇහි විඥානය හට ගන්නවා. මේ තුනේ එකතු වීම නිසා ස්පර්ශය හට ගන්නවා. ස්පර්ශය නිසා විඳිනවා. ස්පර්ශය නිසා හඳුනා ගන්නවා. ස්පර්ශය නිසා චේතනා ඇති වෙනවා. ඒ වගේම මේවා මුල් කරගෙන මේ ස්පර්ශ නිසා තණ්හාව හටගෙන ඒක මුල් කරගෙන ඒ විඳීම මුල් කරගෙන තණ්හාව හට ගන්නවා. මේ විදිහට මේ ඇස, කන, නාසය, දිව, කය, මනස මුල් කරගෙන තමයි මේ සියලු දේවල් හටගන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ආයතනය අවබෝධ කරගෙන මේ ආයතන 6 බුදුරජාණන් වහන්සේ වදාලා අවබෝධ කරගන්න කිව්වා. මේ ආධ්‍යාත්මික ආයතන 6 අවබෝධ කරගන්න කිව්වා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ දේශනා කළා බාහිර ආයතන 6ත් අවබෝධ කරගන්න කිව්වා. බාහිර ආයතන කියලා කියන්නේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන අරමුණු කියන මේ 6ට කියනවා බාහිර ආයතන 6 කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේන්න මේ ඇසත් රූපයත්, කනත් ශබ්දයත්, නාසයත් ගඳ සුවඳත්, දිවත් රසයත්, කයත් පහසත්, මනසත් අරමුණත් කියන මේන්න මේවට කියනවා සියල්ල කියලා. යම්කිසි කෙනෙක් මේ ඇසත් රූපයත් අවබෝධ කරගත්තොත්, කනත් ශබ්දයත් අවබෝධ කරගත්තොත්, නාසයත් ගඳ සුවඳත් අවබෝධ කරගත්තොත්, මේ විදිහට ආධ්‍යාත්මික ආයතන 6ත් බාහිර ආයතන 6ත් මේකේ තියෙන යථාර්ථය අවබෝධ කරගත්තොත් පින්වත්නි ඒ කෙනා සියල්ල අවබෝධ කරා වෙනවා. පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ වගේ ආස්වාදය අවබෝධ කරගන්න කිව්වා. මේ ඇස තුල තියෙන ආස්වාදය අවබෝධ කරන්න කිව්වා. ආදීනවය අවබෝධ කරන්න කිව්වා. නිස්සරණය අවබෝධ කරන්න කිව්වා. පින්වත්නි ඇස මුල් කරගෙන යම්කිසි කෙනෙක් තුළ සැපයක් සොම්නසක් හට ගන්නවද? ඒක තමයි ඇසේ තියෙන ආස්වාදය. මේ ඇස කියලා කියන්නේ අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, වෙනස් වෙන දෙයක්. ඒක තමයි ඇසේ තියෙන ආදීනවය. මේ ඇස කෙරෙහි තියෙන චන්දරාගේ දුර්වීමක් ඇද්ද? ඒක තමයි ඇසේ නිස්සරණය කියලා කියන්නේ. ඒ වගේම මේ විදිහට මේ කන, නාසය, දිව, කය, මනස කියන මේ ආයතන 6ම ඒ විදිහට ආස්වාදයේ, ආදීනවේ, නිස්සරණය අවබෝධ කරන්න කිව්වා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා බාහිර ආයතන 6ත් ඒ විදිහට ආස්වාදයේ ආස්වාදයේ වශයෙන්ුත්, ආදීනවේ ආදීනවේ වශයෙන්ුත්, නිස්සරණේ නිස්සරණේ වශයෙන්ුත් අවබෝධ කරන්න කිව්වා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ වදාලා මහන්නි මේ ඇස කියලා කියන්නේ අනිත්‍ය දෙයක්. යමක් අනිත්‍යයි නම් ඒ දේ දුකයි. යමක් දුකයි නම් ඒ දේ අනාත්මයි. යමක් අනාත්ම නම් ඒ දේ තුල මම කියලා, මගේ කියලා,
මගේ ආත්මය කියලා සැලකිය යුතු දෙයක් නැති බව භාග්‍යතුන් වහන්සේ වදාලා. ඉතින් යම්කිසි කෙනෙක් මේ ඇසේ තියෙන අනිත්‍ය ස්වභාවය අවබෝධ කළොත් එයා මේ ඇස දුකයි කියන කාරණේ අවබෝධ කරගන්නවා. යම්කිසි කෙනෙක් ඇස අනිත්‍යයි දුකයි කියලා අවබෝධ කළොත් එයා මේ ඇසේ අනාත්ම ස්වභාවය අවබෝධ කරගන්නවා. යමෙක් අනාත්ම ස්වභාවය අවබෝධ කළොත් එයා මේ ඇස තුළ මම කියලා, මගේ කියලා, මගේ ආත්මයේ අයිතිය කියලා, මගේ ආත්මයට මේ මගේ වශයෙන් පවත්වන්න පුළුවන් දෙයක් මේ ඇස තුළ තියෙනවා කියලා එයා ඒ විදිහට මේ ජීවිතයේ දිහා බලන්නේ නැහැ. මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි කියලා මේක යථාර්ථය අවබෝධ කරගන්නවා. එනිසා පින්වත්නි, මේ ආයතනයන්ගේ සැබෑ ස්වභාවය අපි අවබෝධ කරගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ආයතනය හටගන්නේ මේ ඉබේ හටගත්ත දෙයක් නෙවෙයි. දෙවියන්ගේ දේව මැවිල්ලකුත් නෙවෙයි. ඒ වගේම මේක තමන් විසින් කරපු දෙයක්වත් නෙවෙයි. මේක හටගත්තේ හේතුවක් නිසා. ආන්නේ හේතුව අපිට පෙන්වලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ මේ අපට මේ උන්වහන්සේ ප්‍රඥාවෙන් මේක අවබෝධ කරගෙන අපිට මේ ආයතන හය අවබෝධ කරගන්න උන්වහන්සේ හේතුව අපිට කියලා දුන්නා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ආයතන හය හටගන්නේ හේතු වෙච්ච කාරණේ තමයි නාම රූප. බුදුරජාණන් වහන්සේ නාම රූප විස්තර කළා. ඒ තමයි වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර. ඒ වගේම රූපය කියලා කියන්නේ සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේ. මේ නාමයන්ටත් රූපයටත් තමයි නාම රූප කියලා කියන්නේ. මේ නාම රූප මුල් කරගෙන තමයි මේ ඇස හටගන්නේ, මේ කන හටගන්නේ, මේ නාසය හටගන්නේ, මේ දිව හටගන්නේ, මේ කය හටගන්නේ, මනස හටගන්නේ මේ නාම රූප මුල් කරගෙනයි. පින්වත්නි, නාම රූප හටගන්නේ නැත්නම් මේ ඇසේ හට ගැනීමක් නැහැ, කනේ හට ගැනීමක් නැහැ, නාසයේ හට ගැනීමක් නැහැ, දිවේ හට ගැනීමක් නැහැ, කයේ හට ගැනීමක් නැහැ, මනසේ හට ගැනීමක් නැහැ. දැන් බලන්න, කෙනෙක් මැරුණට පස්සේ මේ ඇසේ හට ගැනීමක් නැහැ, කනේ හට ගැනීමක් නැහැ, නාසයේ හට ගැනීමක් නැහැ, දිවේ හට ගැනීමක් නැහැ, කයේ හට ගැනීමක් නැහැ, මනසේ හට ගැනීමක් නැහැ. ඒකට හේතුව තමයි ඒ පින්වත්නි, ඒ මලමිනිය තුළ නාම රූපයන් පහළ නොවීම නිසා. නාම රූපයන් හටගන්නේ නැහැ. ඒ මලමිනිය තුළ වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර හටගන්නේ නැහැ. ඒ වගේම මේ සතර මහා ධාතු සතර මහා ධාතුන් හටගත්තු රූපේ ක්‍රියාකාරීත්වයක් නැහැ. ඒ නිසා නාම රූප හටගන්නේ නැති නිසා ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මේ ආයතනය හටගන්නේ නැහැ. මේ පින්වත්නි, අපි තුල මේ ඇස හටගන්නේ, මේ කන හටගන්නේ, නාසය හටගන්නේ, දිව හටගන්නේ, කය හටගන්නේ, මනස හටගන්නේ නාම රූප මුල් කරගෙනයි. එතකොට නාම රූප හැටියට බුදුරජාණන් වහන්සේ අපිට විස්තර කරලා දුන්න දේ අපි මතක තියාගන්නට ඕනේ. නාම රූප කියලා කියන්නේ අපි ආයිමත් සිහි කරගත්තොත් නාමය කියලා කියන්නේ වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර. රූපය කියලා කියන්නේ සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේ. එනිසා මේන මේ විදිහට භාග්‍යතුන් වහන්සේ අපට නාම රූප ගැන පෙන්වලා දුන්නා. නාම රූපයෙන් හටගන්න ඵලය තමයි ආයතන 6. ඉතින් බෝධිසත්වයන් වහන්සේ බෝධි මූලයේදී උන්වහන්සේ නුවණින් විමසුවා මේ නාම රූපයන් හටගන්න හේතුව කුමක්ද කියලා. බෝධිසත්වයන් වහන්සේට අවබෝධ වුණා නාම රූප හටගන්නේ විඥානීය මුල් කරගෙනයි. විඥානීය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ
කරුණු දෙක එකතු වීමක්. ද්වයම් පටිච්ච වික්කවේ විඥානං. මහන්නි කරුණු දෙක එකතු වීමක් තමයි විඥානය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ විඥානයේ පෙන්වලා දුන්නා බීජයක් හැටියට. බුදුරජාණන් වහන්සේ වදාලා උන්වහන්සේ මේ පින්වත්නි කර්මයේ නැමැති කුඹුරේ හටගන්න බීජය තමයි මේ විඥානය. පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඒ වගේම විඥානයේ උන්වහන්සේ පෙන්වලා දුන්නේ හතරමං හන්දියක මැජික් පෙන්වන විද්‍යාකාරයෙක් වගේ කිව්වා. මේ විඥානය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එනිසා මේ විඥාණයෙන් අපිට කරන්නේ මායා පෙන්වන එක. ඉතින් මේ මායාවට හසු වෙලා පින්වත්නි අපි මේ සසරේ යනවා. පින්වත්නි අපි තුල මේ විඥානයේ පිහිටන නිසා තමයි ආයමත් අපි උපත කරා යන්නේ. මේ විඥානය මේ කිසි දෙයක් තුල පිහිටියේ නැත්තම් මේ ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල, මනස තුල මෙන්න මේ ආයතන 6 තුල තමයි විඥානය හටගන්නේ. මේ විඥානයේ කිසිම තැනක පිහිටියේ නැත්තම් ඒ කෙනා මේ සියලු දුකෙන් නිදහස් වෙලා පිරිනිවන් පානවා. පහන් සිලක් නිවිල යනවා වගේ ඒ රහත් උතුමන් නිවිල යනවා. එනිසා පින්වත්නි මේ විඥානය තනිව පිහිටන එකක් නෙවෙයි. විඥානයේ පිහිටියොත් පිහිටන්නේ රූපේ තුලයි. විඥානයේ පිහිටියොත් පිහිටන්නේ වේදනාව තුලයි. විඥානයේ පිහිටියොත් පිහිටන්නේ සංඥාව තුලයි. විඥානයේ පිහිටියොත් පිහිටන්නේ සංස්කාර තුලයි. මේ වැසුරු කරගෙන තමයි විඥානයේ පිහිටන්නේ. පින්වත්නි මේ සාති කියලා භික්ෂුවකට මේ හිතුණා මේ විඥානය කියලා කියන්නේ එක දිගට පවතින එකක්. නොවෙනස්ව පවතින එකක්. විඥාන ධාරාවක් තියෙන්නේ කියලා. මේ විඥානයේ එක දිගට පවතින එකක් කියලා මිත්‍යා දෘෂ්ටියක් ඇති වුණා. මේක දුරු කරන්න භික්ෂුන් වහන්සේලා බොහෝ වෙහෙස ගත්තා. නමුත් භික්ෂුන් වහන්සේලා කරුණ කිව්වට මේ සාති භික්ෂුවට ඇතිවෙච්ච ඒ අදහස නැති වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟට මේ සාති භික්ෂුව එක්කන් ගියා. එක්කන් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ වදාලා සාති ඔබ මේ විදිහේ දෘෂ්ටියක් දරන්නේ නැත්තද කියලා ඇහුවා. ඔබ කියනවා තථාගතයන් වහන්සේ වදාළ ධර්මයේ දන්නවා මම. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාළලා තියෙන්නේ මේ විඥානේ එක දිගට පවතිනවා. මේ විඥානේ මේ භවයෙන් භවයට මේ සත්‍යය මේ යන්නේ එකම විඥානයක් කියලා මෙහිමයි මම භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ දන්නේ කියලා ඔබ කියා හිටිනවා. මේ විදිහට ඔබ කියන්නේ ඇත්තද කියලා ඇහුවා. ඒ බුදුරජාණන් වහන්සේට මේ සාති භික්ෂුව පිළිතුරු දෙනවා. එහෙමයි ස්වාමීනි මං එහෙමයි කිව්ව දන්නේ. භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයක් විදියට. බුදුරජාණන් වහන්සේ වදාලා හිස් පුරුෂය මං කාටද කියලා ඇහුවා. ඔවිනි ධර්මයක් දේශනා කළේ. මං දේශනා කරලා තියෙන්නේ මේ විඥානේ හේතුඵල ධමයෙන් හටගත්තු දෙයක් නේද? මේ මං දේශනා කරලා තියෙන්නේ මේ විඥානය කියලා කියන්නේ සංකත දෙයක්. පටිච්චසමුපාදයෙන් හටගත්තු දෙයක් නේද කියලා නේද කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අසා හිටියා. භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ වදාළේ මේ විඥානය කියලා කියන්නේ අනිත්‍ය දෙයක්, සංකත දෙයක්, පටිච්ච සමුපාදයෙන් හටගත්තු දෙයක් කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ පෙන්වලා දුන්නා විදිහට ඒ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ විදිහට කියා හිටියට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නයි දේශනාවේ මේ විඥානය කියන්නේ අනිත්‍ය දෙයක්, සංකත දෙයක්, පටිච්ච සමුපාදයෙන් හටගත්තු දෙයක් කියලා. එනිසා විඥානය කියලා කියන්නේ නිත්‍ය දෙයක් නෙවෙයි. විඥානය කියලා කියන්නේ පින්වත්නි උන්වහන්සේ වදාලා මේ දැනගන්න ස්වභාවයට මේ විඥානය කියලා කියන්නේ අපි ඇහින් රූපයක් දැක්කට පස්සේ ඒ රූපේ දැනගන්නවා. කනින් ශබ්ද ඇහුවට පස්සේ ඒ ශබ්දය දැනගන්නවා. නාසයෙන් ගඳ සුවඳ වින්දට පස්සේ ඒ ගඳ සුවඳ දැනගන්නවා. දිවෙන් රස වින්දට පස්සේ රසය දැනගන්නවා. කයින් පහස වින්දට පස්සේ පහස දැනගන්නවා. මනසින් අරමුණු දැනගන්නවා.
ඒ දැනගන්න ස්වභාවයට තමයි විඥානය කියලා කියන්නේ. එතකොට විඥානය කියලා කියන්නේ කරුණු දෙක එකතු වීමක්. ඇහැයි රූපයයි එකතු වීම තමයි ඇහි විඥානය, චක්කු විඥානය. කනයි ශබ්දයයි එකතු වීම කනේ විඥානයයි. නාසයයි ගඳ සුවඳයි එකතු වීම නාසී විඥානයයි. දිවයි රසයයි එකතු වීම දිවේ විඥානයයි. කයයි පහසයි එකතු වීම කාය විඥානය. මනසයි අරමුණයි එකතු වීම මනසේ විඥානය. ඉතින් බුදුරජාණන් වහන්සේ අපට ওই විදිහට නුවණින් විමසන්න කිව්වා. ඉතින් එදා බෝධිසත්වයන් වහන්සේ බෝධි මූලේ වැඩ ඉද්දී උන්වහන්සේ නුවණින් කල්පනා කළා මේ විඥානය හටගන්න හේතුව මොකද්ද කියලා. විඥානය හටගන්න හේතුව උන්වහන්සේට අවබෝධ වුණා. විඥානය හටගන්නේ සංස්කාර නිසායි. සංස්කාර තුනක් තියෙනවා. ඒ තමයි පින්වත්නි කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර. කාය සංස්කාර කියලා කියන්නේ ආස්වාස් පාස්වාස වලට. වචී සංස්කාර කියන්නේ විතක්ක ਵਿਚාර වලට. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන දේශනා කළා චිත්ත සංස්කාර කියලා කියන්නේ මේ සංඥා වේදනා වලට. ඉතින් මේ සංස්කාර හටගන්න හේතුවත් උන්වහන්සේ නුවණින් සිහි කළා. එතකොට අවබෝධ වුණා මේ සංස්කාරයන් හටගන්නේ අවිද්‍යාව මුල් කරගෙන. අන්න බුදුරජාණන් වහන්සේට මේ හේතුඵල ධම හටගන්න තැන අවබෝධ කළා. උන්වහන්සේ අවබෝධ කළා මේ අවිද්‍යාව නිසා තමයි සංස්කාරයන් හටගන්නේ. අවිද්‍යාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විස්තර කළා අවිද්‍යාව දුක්ඛේ අඥානං. දුක පිළිබඳව අවබෝධයක් නැහැ. දුක්ඛ සමුදය අඥානං. දුකේ හට ගැනීම පිළිබඳව අවබෝධයක් නැහැ. දුක්ඛ නිරෝධේ අඥානං. දුක නිරුද්ධ වීම පිළිබඳව අවබෝධයක් නැහැ. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අඥානං. මේ දුක නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව ගැන අවබෝධයක් නැහැ. අවිද්‍යාව බුදුරජාණන් වහන්සේ විස්තර කළේ මහා ඝන අන්ධකාරයක් විදිහට. මේ අවිද්‍යාව කියලා කියන්නේ අන්ධකාරයක්. පින්වත්නි අන්ධකාරයේ ඉන්න ලෝකයාට මේ ලෝකේ කිසිම එළියක් නැත්තම් මොනතරම් සුන්දර දේවල් තිබුණත් ඒ කෙනාට මේ ලෝකේ පේන්නේ නැහැ. ඝන අන්ධකාරේ නම් තියෙන්නේ. අන්න ඒ වගේ තමයි අපේ ජීවිතත් අවිද්‍යාව නැමැති ඝන අන්ධකාරයෙන් වැහිලා තියෙන්නේ. ඒ නිසා අපේ ජීවිතේ සත්‍ය ස්වභාවය අපිට අවබෝධයක් නැහැ. මේ ජීවිතයේ තුල තියෙන්නේ ආයතන හයක්. මේ ජීවිතයේ තුල තියෙන්නේ ධාතු ස්වභාවයක්. මේ ජීවිතයේ තුල තියෙන්නේ මේ හේතුඵල ධමයක්. මේ ජීවිතය කියලා කියන්නේ උපාදාන ස්කන්ධයන් පහක් කියලා අපිට අවබෝධයක් නැහැ. ඒකට හේතුව තමයි අපි අවිද්‍යාව කියන මේ ඝන අන්ධකාරයෙන් වැහිලා ඉන්න නිසා. අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නවා. සංස්කාර නිසා විඥානය හට ගන්නවා. විඥානය නිසා නාම රූප හට ගන්නවා. නාම රූප නිසා ආයතනය හට ගන්නවා. ආයතනය නිසා ස්පර්ශය හට ගන්නවා. ස්පර්ශය නිසා වේදනාව හට ගන්නවා. වේදනාව නිසා තණ්හාව හට ගන්නවා. තණ්හාව නිසා උපාදාන හට ගන්නවා. උපාදාන නිසා භවය හට ගන්නවා. භවය නිසා ඉපදිනවා. ඉපදීම නිසා ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් මෙලීම් කියන මේ මුළු මහා දුක් රැස්ම හටගන්න බව බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට වදාලා. ඒ වගේම උන්වහන්සේ අවබෝධ කළා අවිද්‍යාව ඉතිරි නැතිව නිරුද්ධ කළොත් මේ සංස්කාරයන් නිරුද්ධ වෙලා යනවා. සංස්කාර නිරුද්ධ වුණොත් විඥානය නිරුද්ධ වෙනවා. විඥානය නිරුද්ධ වුණොත් නාම රූපයන් නිරුද්ධ වෙනවා. නාම රූපයන් නිරුද්ධ වුණොත් ආයතන හය නිරුද්ධ වෙනවා. ආයතන හය නිරුද්ධ වුණොත් ස්පර්ශය නිරුද්ධ වෙනවා. ස්පර්ශය නිරුද්ධ වුණොත් වේදනාව නිරුද්ධ වෙනවා. වේදනාව නිරුද්ධ වුණොත් තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හාව නිරුද්ධ වුණොත් උපාදානයන් නිරුද්ධ වෙනවා. උපාදාන නිරුද්ධ වුණොත් විපාක විඳීම පිණිස කර්ම සකස් වීම නිරුද්ධ වෙනවා. කර්මයේ සය වුණොත් ඉපදීම සය වෙනවා. ඉපදීම නිරුද්ධ වුණොත් එහෙම ජරා මරණ ශෝක වැළපීම්
කායික දුක්, මානසික දුක්, සුසුම් හෙලි මේ මුළු මහා දුක් රැස්මම නිරුද්ධ වෙලා යනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ විදිහට පටිච්චසමුපාදයේ හට ගැනීමත් අවබෝධ කළා. පටිච්චසමුපාදයේ නිරෝධයත් අවබෝධ කළා. ඒ අවබෝධ කරගෙන මේ ශ්‍රාවකයන්ට මේ පටිච්චසමුපාදයේ හට ගැනීම අවබෝධ කරගන්න හැටිත්, පටිච්චසමුපාදයේ නිරෝධය අවබෝධ කරගන්න හැටිත් මහා කරුණාවෙන් පෙන්වලා දුන්නා. ඉතින් පින්වත්නි, අපි මේ ජීවිතේ අපි සත්‍ය දකින්න නම්, සත්‍ය අවබෝධ කරගන්න නම්, අපි සත්‍යයට කැමති නම් අපි කළ යුත්තේ මේ පටිච්චසමුපාදයේ නුවණින් විමස මේ පටිච්චසමුපාදයේ අපේ ජීවිතය තුලින් අවබෝධ කරගන්න එක. එහෙම අවබෝධ කළොත් අපිට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා මේ ජීවිතය කියලා කියන්නේ මේ යමක් හේතුන් නිසා හටගත්තාද ඒ සියල්ලම හේතු නැතිවීමෙන් නැති වී යන ස්වභාවයෙන් යුක්තයි කියලා අපි ජීවිතයේ යථාර්ථය දකිනවා. ඒ විදිහට යථාර්ථය දැක්කොත් අපි මේ සතර අපාය කරා ගෙනියන මේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුන දුරු කරලා අපි සදහටම සතර අපා දුකින් නිදහස් වෙනවා. ඉතින් යම්කිසි දවසක මේ පටිච්චසමුපාදය අවබෝධ කරගෙන, පටිච්චසමුපාදයේ හටගන්න හැටි අවබෝධ කරගෙන, පටිච්චසමුපාදයේ නිරෝධය අවබෝධ කරගෙන, පටිච්චසමුපාදයේ නිරුද්ධ වන්නා වූ මාර්ගය අවබෝධ කළොත් එයා සම්මා දිට්ඨියට පැමිණෙනවා. ඒ සම්මා දිට්ඨිය තුල එයා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දිනු කරලා මේ කෙරෙහි තියෙන උපාදානයන් සේකලොත් එහෙම එයාට මේ දුකෙන් නිදහස් වෙන්න, හැම දුකකින්ම නිදහස් වෙන්න, මේ පටිච්ච සමුප්පාදයෙන් නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙනවා. එනිසා පින්වත්නි, අපි මේ පටිච්ච සමුප්පාදය කියන්නේ කුමක්ද කියලා අවබෝධ කරගන්නට ඕනේ. ඒ අවබෝධ කරගන්න නම් මේ පටිච්ච සමුප්පාදය අපි නුවණින් විමසන්නට ඕන. නුවණින් විමස තේරුම් ගන්නට ඕන. මේ ධර්මයේ නුවණින් විමසනකොට තමයි අපි තුල ප්‍රඥාව ඇති වෙන්නේ. අපි තුල මේ අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් අවබෝධ වෙන්නේ. දුක් දේ දුක් වශයෙන් අවබෝධ වෙන්නේ. අනාත්ම දේ අනාත්ම වශයෙන් අවබෝධ කරගෙන මේ යථාර්ථය අවබෝධ කරගන්නේ. එනිසා ඔබට මට අපි හැම දිනාටම මේ පටිච්ච සමුප්පාදයේ නුවණින් විමසලා මේ පටිච්ච සමුප්පාදයේ අවබෝධ කරගෙන මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත් වෙන්න ඔබට මට අපි හැම දිනාටම වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. දැන් අපි සියලු දෙනාම බුදුරජාණන් වහන්සේගේ අනන්ත සම්බුදු ගුණයන් සිහි කරගෙන ඒ බුද්ධානුස්සති භාවනාව සිදු කරමු. මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ සියලු රාග දේශ මොහ දුරු කළසේක. විතරාගී උසේක. විත දෝසී උසේක. විත මොහි උසේක. සියලු අකුසල ධර්මයන් ප්‍රහාණය කළසේක. සියලු කුසල ධර්මයන් උපදවාගත්සේක. සිත කය වචනය පිරිසිදු කළසේක. සියලු දුක් නිවාලන අමා මහ නිවන සාක්ෂාත් කළසේක.
බුදුරජාණන් වහන්සේ ඇසින් රූප දැක ඒ රූප කෙරෙහි නොඇලුන සේක නොගැටුන සේක මුලාන් වුන සේක ආසාව දුරු කළ සේක කනින් ශබ්ද අසා ඒ ශබ්ද කෙරෙහි නොඇලුන සේක නොගැටුන සේක මුලාන් වුන සේක ආසාව දුරු කළ සේක නාසයෙන් ගඳ සුවඳ දැන ඒ ගඳ සුවඳ කෙරෙහි නොඇලුන සේක නොගැටුන සේක මුලාන් වුන සේක ආසාව දුරු කළ සේක දිවෙන් රසය විඳ ඒ රසය කෙරෙහි නොඇලුන සේක නොගැටුන සේක මුලාන් වුන සේක ආසාව දුරු කළ සේක කයින් පහස ලබා ඒ පහස කෙරෙහි නොඇලුන සේක නොගැටුන සේක මුලාන් වුන සේක ආසාව දුරු කළ සේක මනසින් අරමුණු සිතා ඒ අරමුණු කෙරෙහි නොඇලුන සේක නොගැටුන සේක මුලාන් වුන සේක ආසාව දුරු කළ සේක බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ ඒකාන්තයෙන්ම අරහං වනසේක අරහං වනසේක අරහං වනසේක මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ යුතුව දුක නම් වූ ආර්ය සත්‍යය ගුරුපදේශ නැතිවම අවබෝධ කොට වදාළ සේක බුදුරජාණන් වහන්සේ ප්‍රහාණය කළ යුතුව දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍යය ගුරුපදේශ නැතිවම ප්‍රහාණය කොට වදාළ සේක බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ සාක්ෂාත් කළ යුතුව දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යය ගුරුපදේශ නැතිවම සාක්ෂාත් කොට වදාළ සේක බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ දුක නිරුද්ධ කරන මාර්ගය නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය
ගුරුපදේශ නැතිවම පිගුණ කොට වදාළසේක. බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය සත්‍ය ඥාන වශයෙන්ද කෘත්‍ය ඥාන වශයෙන්ද කෘතඥාන වශයෙන්ද පරිවර්ත තුනකින් යුතුව ආකාර 12කින් යුතුව ගුරුපදේශ නැතිවම අවබෝධ කොට වදාළසේක. සම්මා සම්බුද්ධ වනසේක. සම්මා සම්බුද්ධ වනසේක. සම්මා සම්බුද්ධ වනසේක. මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ පෙරගත කළ ජීවිත එකක් පාසා සිකිරීමේ හැකියාව වූ පුබේ නිවාසානුස්සති ඥානය ලබාගත්සේක. බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ මේ සියලු සත්වයන් කර්මානුරූපීව සුගති දුගති ලෝකයන් තුළ උපදින ආකාරයත් චුතවන ආකාරයත් දන්නා නුවණ චුතෝපපාත ඥානය ලබාගත්සේක. බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ සියලු සත්වයන්ගේ සිතේ ස්වභාවය දකිනා නුවණ පරිචිත්ත විජානන ඥානය ලබාගත්සේක. බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ නොයෙකුත් 이르දි ප්‍රාතිහාර පෑමේ හැකියාව වූ 이르දි විදි ඥානය ලබාගත්සේක. සත්වයන්ගේ හැකියාවන් නොහැකියාවන් දක්නා නුවණ ඉන්ද්‍රිය පරියත් ඥානය ලබාගත්සේක. බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ සත්වයන් තුළ ආශ්‍රවයන් පවතින ආකාරයත් ආශ්‍රවයන් නොපවතින ආකාරයත් අනුශ්‍රවයන් හටගන්නා ආකාරයත් දුරුවෙන ආකාරයත් දන්නා නුවණ ආස්‍යානුසය ඥානය ලබාගත්සේක. බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ සියලු ආශ්‍රවයන් ප්‍රහාණය කොට
ආසවක්කය ඥානය ලබාගත්සේක. බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ අනන්ත වූ සීලයෙන් සමන්විත වනසේක. ඉන්ද්‍රිය දමනයෙන් සමන්විත වනසේක. භෝජනයේ පමණ දැනගන්නා භෝජනයේ මත්ඤ්‍යුත භාවයෙන් සමන්විත වනසේක. ජාගරේ යානුയോഗයෙන් සමන්විත වනසේක. සද්ධාවෙන් සමන්විත වනසේක. හිරියොතප්ප ධර්මයන්ගෙන් සමන්විත වනසේක. බහුසුත භාවයෙන් සමන්විත වනසේක. වීරියෙන් සමන්විත වනසේක. සිහිනුවණින් සමන්විත වනසේක. ප්‍රඥාවෙන් සමන්විත වනසේක. පළවෙනි ධ්‍යානයෙන් සමන්විත වනසේක. දෙවෙනි ධ්‍යානයෙන් සමන්විත වනසේක. තුන්වෙනි ධ්‍යානයෙන් සමන්විත වනසේක. හතරවෙනි ධ්‍යානයෙන් සමන්විත වනසේක. බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ අවබෝධයට අනුවම තම ජීවිතය ගත කළසේක. බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ විජ්ජාචරණ සම්පන්න වනසේක. විජ්ජාචරණ සම්පන්න වනසේක. විජ්ජාචරණ සම්පන්න වනසේක. මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ සුන්දර නිවන් මඟ අනුගමනය කොට සුන්දර වූ අමා නිවනට වැඩම කොට වදාළසේක. බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ ඒකාන්තයෙන්ම සුගත වනසේක. සුගත වනසේක. සුගත වනසේක. මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ සියලු බ්‍රහ්ම ලෝකද සියලු දිව්‍ය ලෝකද සියලු මනුස්ස ලෝකයද සියලු සතර අපායද අවබෝධ කළසේක.
බුදුරජාණන් වහන්සේ මේ ධාතු ස්කන්ධ ආයතනාදී සංස්කාර ලෝකයන් අවබෝධ කළසේක. බුදුරජාණන් වහන්සේ දස සහස්‍රේ ලෝක ධාතුන් මජ්ක්‍ධිමා ශාස්ත්‍රේ ලෝක ධාතුන් තිසහස්‍රේ මහා ශාස්ත්‍රේ ලෝක ධාතුන් අවබෝධ කළසේක. සියලු සත්ව ලෝකයන් අවබෝධ කළසේක. සියලු ලෝකයන් අවබෝධ කොට සියලු ලෝකයන්ගේ සත්‍ය හෙළිදරව් කොට සියලු ලෝකයන්ගෙන් නිදහස් වූසේක. බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ ඒකාන්තයෙන්ම ලෝකවිදු වනසේක. ලෝකවිදු වනසේක. ලෝකවිදු වනසේක. මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ සියලු අකීකරු දෙවි මිනිසුන් මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් දමනය කළසේක. බුදුරජාණන් වහන්සේ මේ සත්වයන් ඉර්ධි ප්‍රාතිහාර ඥානයෙන් ආදේශනා ප්‍රාතිහාර ඥානයෙන් අනුශාසනා ප්‍රාතිහාර ඥානයෙන් දමනය කොට වදාළසේක. බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම අනුත්තරෝ පුරිස ධම්මසාරති වනසේක. අනුත්තරෝ පුරිස ධම්මසාරති වනසේක. අනුත්තරෝ පුරිස ධම්මසාරති වනසේක. බුදුරජාණන් වහන්සේ සියලු දෙවියන්ටද සියලු මිනිසුන්ටද සසර කතරෙන් ඈතර වීම පිණිස පවතින උතුම් නිවන් මඟ පෙන්වා දුන්සේක. දෙවි මිනිසුන්ගේ පරම පූජනීය වූ ශාස්තෘන් වහන්සේ වනසේක. සත්තා දේව මනුසානං වනසේක. සත්තා දේව මනුසානං වනසේක. සත්තා දේව මනුසානං වනසේක. මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ අවබෝධ කොට වදාළ චතුරාර්ය සත්‍ය ධර්මය මුලත් සුන්දර ලෙස මැදත් සුන්දර ලෙස
අවසානයත් සුන්දර ලෙස අර්ථ සහිතව පැහැදිලි වචනවලින් පැහැදිලි අර්ථවලින් නිවන් මඟ සහිතව දේශනා කොට වදාළසේක. බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ ඒකාන්තයෙන්ම බුද්ධ වනසේක. බුද්ධ වනසේක. බුද්ධ වනසේක. සියලු සම්බුදු ගුණ දරා වැඩ සිටීමට තරම් බුදුරජාණන් වහන්සේ භාග්‍ය ඇතිසේක. භගවා වනසේක. භගවා වනසේක. භගවා වනසේක. මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණ ඇත්තා වූ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වන ගෞතම නම් වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අද දින සද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ උදෑසන ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ රෝහල ඉදිරිපිට අමම්පොළ යන ලිපිනේ පදිංචි පින්වත් WMS ජයමැණිකේ මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනා. ඒ පින්වතුන්ගේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දැරීමේ අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ 2021 මාර්තු මාස 1 වෙනි දින ධම් දිනේ යෙදෙන IM නුවන් ඉලංගසිංහ පුතණුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් තමයි ඒ පින්වතුන් අද මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ සලසන්නේ. ඉතින් අද මේ ධර්ම දේශනාවෙන් රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපි පළමුවෙන්ම අනුමෝදන් කරමු. අපට මේ ධර්ම මාර්ගයේ විවෘත කර දුන්න අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, චිරජීවනයේ ලබත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශීර්වාද වර්ධනය කරගනිත්වා. දිව්‍යෝද ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් අඹම්පොළ අඹකොළ වැව අංක 135 නිවසේ පදිංචිව සිට මිය පරලොව ගිය WM ඩිංගිරි බණ්ඩා ඒ පියාණන්ටත් ආනන්ද විජේවර්ධන සොහිරාට IMKD ඉලංගසිංහ මහත්මයාට සියඹලංගමුව පදිංචිව සිට මිය පරලොව ගිය IM මුදියන්සේ පියාණන්ට සහ BM විමලාවතී මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ නන් සඳහන් කරන්නට යෙදුන සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. අද මේ ධර්මයේ ශ්‍රවණය කළ ඔබ හැම දෙනා නමින් මිය පරලොව යන්නට යෙදුන සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සැපෙන් සැපයටපත් වෙත්වා. සසර දුකින් අත මිදීම පිණිස මේ රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් උපකාරී වෙත්වා. සාදු සාදු.
රැස් කරගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් ඒ සුජීවත්ව සිටින එන්.බී. බණ්ඩාරමැණිකේ මෑණියන්ටත් සුනෙත් ඒ වගේම නිර්මලා යන දරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සියලුම සහෝදර සහෝදරියන් ඇතුළු ඒ පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, චිරජීවනයේ ලබත්වා. ඒ හැම දෙනාටද චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වෙත්වා. සාදු සාදු. රැස් කරගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරූ ඒ සියලු පින්වතුන්ටත් ඒ වගේම නන් අයරින් උදව් උපකාර කළ සියලු පින්වතුන්ටත් ඒ වගේම සහභාගී වූ සියලු පින්වතුන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. ඒ පින්වතුන්ගේ රැකී ආරක්ෂා කටයුතු දියුණුවටපත් වෙත්වා. අධ්‍යාපන කටයුතු සාර්ථක වෙත්වා. ඒ පින්වතුන්ටද චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වෙත්වා. සාදු සාදු. රැස් කරගන්නට යෙදුන සියලු පුණ්‍ය ධර්මයන් මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටත් ඒ වගේම අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක සියලු දූ පුතුන්ටත් ඒ වගේම සද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාටද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වෙත්වා. සාදු සාදු. රැස් කරගන්නට යෙදුන සියලු පුණ්‍ය ධර්මයන් මේ ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම සියලු දිනාටමත් ඒ වගේම සද්ධා මාසික ධර්ම දානය සඳහා සමාජිකත්වයේ දරන ඒ සියලු පින්වතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. හැම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සතියන්ත සීල භාවනා වැඩසටහනේ උදෑසන ධර්මදේශනාව ඒ වගේම උදෑසන භාවනාව මෙලෙසින් නිමවට පත් වෙන තින් වෙනදා වගේ නෙමෙයි අද දවසේදී වරුවක වැඩසටහනක් තමයි ඔබට සතියන්ත සීල භාවනා වැඩසටහන විදිහට අරගෙන එන්න අපිට අවස්ථාව ලැබෙන්නේ. ඔබ දන්නවා සවස් වරුවේදී ඔබට එකතු වන්න අවස්ථාව ලැබෙනවා යෝන් දහම් සක්මන ඒ විශේෂ වැඩසටහනත් එක්ක. ඉතින් අද දවසේදී උදෑසන මේ උතුම් ධර්මානුශාසනාවත් භාවනාවත් සිදු කරමින් අපට අපේ ජීවිතයේ යහපත සලසා දුන්න අපේ පින්වත් ස්වාමීන් වහන්සේට පුණ්‍ය අනුමෝදනා කරමු. අද දවසේදී අපි යම් පිනක්ද රැස් කරගත්තේ ඒ සියලු පුණ්‍ය ධර්මයන් පින්වත් ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා. මේ ගෞතම සම්බුදු සසුනේදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ කරගන්නටම ඒ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වේවා, වාසනාව වේවා. සාදු සාදු සාදු. අද සතියන්ත සීල භාවනා වැඩසටහනේ මෙතිබර දායකත්වය ලබා දුන්නේ රෝහල ඉදිරිපිට අඹන්පොළ යන ලිපිනේ පදිංචි පින්වත් WMS ජයමණිකේ මහත්මිය ඇතුළු පවුලේ පින්වන්ත හැමදෙනාම එකතු වෙලා ඉතින් ඔවුන්ගේ දායකත්වය ලෙසින් ලබා දුන්නා වගේම පින්වන්ත ඔබටත් පුළුවන් ඉදිරි දිනක සතියන්ත සීල භාවනා වැඩසටහන එහෙම නැත්නම් ශ්‍රෝතා රූපවාහිනියේ ලක්වර ගුවන්විදුලියේ විකාශනය වන වැඩසටහනක් වෙනුවෙන් දායකත්වය ලබා දෙන්න ඔබට පුළුවන්. ඒ ගැන විස්තර දැනගන්න කතා කරන්න මේ දුරකථන අංකයට 071 232 88 87ට 071 232 88 87ට. එදින විශේෂයෙන්ම අපි සිහිපත් කරන්න කැමතියි ඔබට අද යෝන් දරුවන් වෙනුවෙන් තරුණ වයසේ ඉන්න ඔබ වෙනුවෙන් විශේෂයෙන්ම මේ යෝන් දහම් සක්මන වැඩසටහන අධ්‍යතන තාරුණ්‍යයට මෙහෙරි අරුතක් රැගෙන කියන මේ තේමාවත් එක්ක අද දවසේදී පැවැත්වෙනවා. ඉතින් අද සවස් 1 ඉඳලා මේ වැඩසටහන සමගින් එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. මේ වේලාව අනිවාර්යයෙන්ම වෙන් කරලා තියාගන්න. කොහේ කොතනක හිටියත් වැඩසටහන් නරඹන්නේ පැය 5ක කාල සීමාවක් ඉදින් වැඩසටහන පැවැත්වෙනවා. ඒ නිසා ඔබට අපි ආරාධනා කරනවා අනිවාර්යෙන්ම වැඩසටහන සමගින් එකතු වෙලා ඔබේ ජීවිතේ තරුණ කාලයේ බොහොම සතුටින් සුන්දරත්වයෙන් යුතුව ගත කරන්නට මඟ හදා ගන්නට කියලා. එමනම් අපි අද දවසේ යෝන් දහම් වැඩසටහනට ඔබට එකතු වෙන්න කියන ආරාධනාවත් එක්ක සතියන්ත සීල භාවනා වැඩසටහන නිමවටපත් කරන්නයි සූදානම් වෙන්නේ. ඉතින් අපි හැමදිනාටම තෙරුවන් අනන්ත ආශිර්වාදයෙන් ප්‍රාර්ථනා කරනවා මේ රැස් කළ පුණ්‍යානුභවයෙන් හැම
දෙනාටම නිදුකින් සතුටින් ජීවත් වන්නට ශක්තිය ධෛර්යය වාසනාව සැලසේවා. ඒ භාග්‍යවතුන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.